समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स हिंगतुनि දැන් මේ භාවනා කියන මාතෘකාව පිළිබඳව දිගින් දිගටම මේ පහුගිය දවස් 5ක පමණ අද 4 වෙනි දවස 4කම දිගටම අපි සාකච්ඡා කරා කරුණු පැහැදිලි කරා කොහොමද මේ මාර්ගය සාක්ෂාත් කරගන්නේ කියලා. භාවනාවක් කියන්නේ මොකද්ද? භාවනාවට උපකාර වෙන දේ මොනවද? භාවනාවකින් කරගත යුතු දේ මොකද්ද මොනවද කියලා. ඒ අනුව අද බලාපොරොත්තු වෙන්නේ මේ අපි භාවනාවක් කිරීමෙන් සීල සමාධි ප්‍රඥා පූර්ණ කර ගැනීමෙන් කරන්නේ අවසාන වශයෙන් මේ ජීවිත පැවැත්ම දිගින් දිගටම සංසාර ගමනේ පවත්වාගෙන යන්නට උපකාර වන ආසව තියෙනවා. අනුසය හැටියට උපදිනවා, ආසව හැටියට තැන්පත් වෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ ආසය අනුසය පිළිබඳ නියම නිවැරදි දැනීමක් නැතුව ආසය උපදින්නේ කොහොමද, කොයි වෙලාවෙද, මොන ආකාරයෙන්ද? ආසව කිව්වම මේ ආසය කොටස් 4ක් තියෙනවා. ditthාසය, කාමාසය, භවාසය, අවිජ්ජාසය. ඒ නිසා මේ ආසය කොටස් 4ම උපදින්නේ අනුසය හැටියට. අලුතෙන් උපදින්න ඕන. අනුසය හැටියට අලුතෙන් නිර්මාණය වෙනවා. සකස් වෙනවා. ඒ නිසා අනුසය උපදිනවා තණ්හානුසය, පටිඝානුසය, අවිද්‍යා අනුසය හැටියට. ඒ නිසා අනුසය අලුතෙන් උපදිනවා. අලුතෙන් ඉපදුණු අනුසය ආසය හැටියට ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල තියෙන මනෝමය කයේ තැන්පත් කරගන්නවා. තැන්පත් වෙනවා. ඒ මනෝමය කයේ ආසය තියෙන තාක්කල් කර්ම බීජ හැටියට මේ පැවැත්ම, මේ විඥාන ශක්තිය, මේ සංසාර ගමන දිගින් දිගටම ගෙනියනවා. ඒ ආසය අනුසය තියෙන පුද්ගලයෙකුට මේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට නිතර අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නට ඒ ආසය අනුසය හේතු වෙනවා. ඉතින් ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක් වෙන්නේ බොහොම අමාරුවෙන් කලාතුරකින්. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ආසය අනුසය ඥානය විග්‍රහ කරන්නට මේ ආසය හිතේ උපදින ආකාරය විග්‍රහ කරලා මේ ආසය කොටස් කීපයකට බෙදලා ආසය පහීන කරගන්න, ප්‍රහාණය කරගන්න, නෝපදන තත්වයට හිත පිරිසිදු කරගන්න උපකාර වන ප්‍රතිපදාවක් විග්‍රහ කළා. මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි සූත්‍රය හැටියට තියෙන මූලපරියාය සූත්‍රය ගාවට තියෙන්නේ සබ්බාසව සූත්‍රය. සබ්බාසව කිව්වම මේ ආසය අනුසය දෙකම අයිති. ditthාසය, කාමාසය, භාසය,
අවිජ්ජාසය කියන්නේ ආසය කොටස් තැන්පත් වෙලා තියෙන ක්‍රියාත්මක වෙමින් පවතින කොටස් 4 ආසය කොටස් 4 අනුසය කිව්වේ අලුතෙන් උපදින තණ්හා අනුසය පටිඝ අනුසය අවිජ්ජා අනුසය. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ ආසය අනුසයේ ඥානය තේරුම් අරගෙන මේ ආසවක්ඛේ ඥානය තමයි නිවනට උපකාර වෙන්නේ. යම් කිසි කෙනෙක් නිවන් අවබෝධ කරගන්නට උපකාර වෙනවා නම් උපකාර කරගත යුතු නම් මේ කියන ආසය අනුසය කපලා ඉවත් කරන්න ඕනේ. නෝපදවා නිදහස් වෙන්න. ආසය අනුසය වලින් තොර මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුල ඒ තියෙන ආසය අනුසය සියලුම දේ ප්‍රහාණය කරලා ආසය අනුසය වලින් තොර තත්වයකටපත් වීම තමයි අරහත් තත්වයටපත් වීම, මගඵල ලැබීම, මාර්ගඵල ලැබීම ආදී කොට ඇත්තා වූ මේ සියලුම කරුණු වලින් විග්‍රහ. ඒ නිසා පුද්ගලයෙකුගේ මේ පෘථග්ජන තත්වයටපත් වෙන්නේ ඔය ආසය අලුතෙන් උපදිනවා අනුසය හැටියට ආසය තන්පත් වෙලා තියෙනවා. බඹයක් වමන ශරීර කූඩුව තුළ අපිට නොපෙනෙන මනෝමය කයේ බීජ පොඩියක් හැටියට කර්ම බීජ පොඩියක් හැටියට මේ ආසය අනුසය තන්පත් වෙනවා. එනිසා පුද්ගලයා මේ සංසාර ගමනේ දිගින් දිගටම මේ ගමන දුක් විඳ නැවත යලි මතු ඉපදී ගමන යන්නට හේතුව මූලික හේතුව නිදාන වූ හේතුව ප්‍රත්‍ය වූ හේතුව මෙන්න මේ ආසය අනුසයේ ඥානය තේරුම් නොගැනීමයි ආසව කය කරන්නට කපා දමන්නට සිද දමන්නට නැවත නූපදින ආකාරයටම ආසය අනුසය මේ හිතෙන් මේ බඹයක් වුණු ශරීර කූඩුවෙන් ඉවත් කරන්නට නොදැනීමයි අර දුකට හේතුව දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියලා කියනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ ත්‍රිපිටකයේ තියෙන සබ්බාසව සූත්‍රය ඊ타ත්ම වැදගත් භාවනානුයෝගියෙකුට භාවනා කරනකොට මේ ආසය පිළිබඳ අනුසය පිළිබඳව ආසය පිළිබඳව දෙකම පිළිබඳව නියම හරි වැටහීමක් යථාභූත ඥාන දර්ශනයක් ලබා ගන්නට ඕන. ඒ නිසා අවසාන වශයෙන් මගඵල ලබනවා කියන්නේ මේ ආසය කොටස් 4 අවස්ථාවකදී කපා ඉවත් කර නැවත නූපදින ආකාරයකට අවසන් කිරීම. ඒ නිසා සෝතාපන්න ඵලයේදී කරන්නේ මේ ditthi ආසය, විචිකිච්ඡා ආසය, එහෙම නැත්නම් ditthi අනුසය, විචිකිච්ඡා අනුසය කියන කොටස් දෙක, අනුසය කොටස් 7ක් තියෙනවා. ඒකෙන් මේ ditthi අනුසය, විචිකිච්ඡා අනුසය දෙක සහ මුලින්ම හිතෙන් ඉවත් කිරීම, සෝතාපන්න ඵලයටපත් වීම, සම්මා දිට්ඨියටපත් වීම, චතුරාර්ය සත්‍ය අවබෝධ වීම, සෝතාපට්ටි ඵලයටපත් වීම ආදී වශයෙන් කරුණු වෙන වචන වලින් විග්‍රහ කළා. ඒ නිසා පළමු කොටම මේ මාර්ගයේ යන මේ භාවනාව කරන සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන, දැනගන්න ඕන, යථාභූත ඥාන දර්ශනයෙන් අවබෝධ කරගන්න ඕන මොකද්ද මේ ditthi අනුසය කොහොමද හිතෙන් ඉවත් කරන්නේ කියලා. මේ ditthi අනුසය උපදින්නේ ක්‍රියාත්මක වෙන්නේ ඒ පුද්ගලයාගේ තමන්ගේ හිතේ. වෙන කොහෙවත් ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. වැරදි දැක්මක්, දෘෂ්ටියක්, ආකල්පයක් ඇති වෙන්නේ මේ පංචස්කන්ධයේ සාරයි වටිනවා හොඳයි කියලා මේ ඇහැ කන නාසය දිව කය මන පිනවා ඉන්න එක, විඳවා ඉන්න එක හොඳයි යහපත් හොඳයි කියලා, මధుරයි මිහිරි කියලා ඒ තීරණය කරන්නේ දකින්නේ පුද්ගලයාගේ දෘෂ්ටිය වැරදි නිසා.
ඒ නිසා පළමු කොටම සෝතාපට්ටි මාර්ගය සම්පූර්ණ කරගන්නත් සෝතාපට්ටි මාර්ගයේ ගිහිල්ලා ඒ මඟ අනුගමනය කරමින් සෝතාපට්ටි ඵලයටපත් වෙන්නත් පළමු කොටම කරගත යුතු දේ තමයි මේ කියන දිට්ඨි අනුසය දැක්ම වැරදි දැක්ම සාමුලින්ම හිතෙන් අයින් කරගන්න. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ යම් කිසි කෙනෙකුට භාවනා කරලා මේ ditthi අනුසය විචිකිච්ඡා අනුසය හිතෙන් ඉවත් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේක ඊටාම පැහැදිලිව පිරිසිදුව කියපු පිරිසිදුම තැන තමයි මේ කියන සබ්බාසව සූත්‍රය. එනිසා සබ්බාසව සූත්‍රයේ කියපු මේ පරම සත්‍ය හරියටම අවබෝධ කරගන්න ඕන. යම් කිසි කෙනෙකුට සෝතාපට්ටි ඵලයටපත් වෙන්න නම් මේ කියන ditthi අනුසය සම්පූර්ණයෙන්ම වැරදි බව තේරුම් අරගෙන මේකෙන් මිදී නිදහස් වෙන්න අවශ්‍යයි. එනිසා කිසිසේත්ම අපි ඔය සම්මතයෙන් සම්ප්‍රදායෙන් අද භාවිතා කරන භාවනාව කියන වචනෙන් ප්‍රකාශ කරන සම්මත සම්ප්‍රදායික ක්‍රමයෙන් කීයටවත්ම සෝතාපට්ටි මාර්ගය සම්පූර්ණ කරගන්න හෝ ඵලයටපත් වෙන්න හෝ ditthi අනුසය කපලා ඉවත් කරන්න හෝ පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් මේ ditthi අනුසය කියන්නේ නැවත වරක් මම වෙන වචන වලින් කියනවා. අපි මේ ලෝකේ තියෙන පංචස්කන්ධය මේ ඇහ කන නාසය දිවකය මන කියන දේවල් ඉන්ද්‍රියය ඒ වගේම පුද්ගල සංකල්ප දෘෂ්ටිය ඝන සංඥාවේ තියෙන දෘෂ්ටිය අපිට ඉවත් කරගන්න බැරි නම් මේ පංචස්කන්ධය සාරයි කියලා වටිනවා කියලා හොඳයි කියලා ප්‍රියයි කියලා මනාපයි මිහිරි කියලා පෘථග්ජන පුද්ගලයා හිතනවා තීරණය කරනවා ඒ අනුව ක්‍රියා කරනවා ඒ අනුව පුද්ගලයා තුල සංසාර දෘෂ්ටිය සංසාරයි කියන දැක්ම සං කියන්නේ ප්‍රිය දෙයට ඇලෙන එක අප්‍රිය දෙයට ගැටෙන එක ප්‍රිය අප්‍රිය අතර මනින එක. එතකොට මේ රාගය, ద్వේෂය, මෝහය කියන තුන තමයි ප්‍රිය දෙයට ඇලීම කියන්නේ රාගය, අප්‍රිය දෙයට ගැටීම කියන්නේ ద్వේෂය, ප්‍රිය අප්‍රිය අතර මැනීම කියන්නේ මෝහය. එතකොට මේ රාගය, ద్వේෂය, මෝහය කියන තුන පෘථග්ජන පුද්ගලයෙකුට බොහොම සාරයි. ඒක තමයි සංසාරයි කියන්නේ. ඒක සාර නිසා තමයි මේ සංසාර ගමන, මේ සසර ගමන දිගින් දිගටම චර බවටපත් වෙලා මේ පුද්ගලයෝ පෘථග්ජන සත්වයා මේ ගමන මේ සංසාර රිය ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නේ. නවත්තන්න බැරුව දිගටම යන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සංසාර ගමනින් මිදී නිදහස් වෙන්න නම් මේ සංසාර දෘෂ්ටියෙන් මිදී නිදහස් වෙන්න ඕන. සංසාර දෘෂ්ටිය කොටස් තුනකට බුද්ධ දේශනාවේ බෙදුවා. සක්කාය දිට්ඨිය පළවෙනි එක. විචිකිච්ඡාව දෘෂ්ටියක් විචිකිච්ඡාන්තේ ඒ වගේම සීලබ්බත පරාමාසයත් වැරදි දෘෂ්ටියක්. ඒ නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුනම මේ සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන සංසාර දෘෂ්ටියේ කොටස් තුනක්. මේ කොටස් තුන තියන තාක්කල් යම් පෘථග්ජන පුද්ගලයෙක් තුළ ඒ පුද්ගලයා පෘථග්ජනයි ඒ පුද්ගලයා මේ සංසාරයි කියලා දකින්නේ ප්‍රිය දෙයට ඇලීම තරම් වටින දෙයක් ඒ පුද්ගලයාට නැහැ. අප්‍රිය දෙයට ගැටෙන ශාප කරන වෛර කරන ක්‍රෝධ කරන තරමට ඒ පුද්ගලයා සැනසෙනවා ආස්වාදයටපත් වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයා මේ කියන මැනීමක් මානයක් දෘෂ්ටිය වැරදි නිසා තමන්ගේ මිම්මකින් වැරදි මිම්මකින්
මේ ලෝකේ මනිනවා පුද්ගලයා මනිනවා ජීවිතේ මනිනවා ජීවත් වීම මනිනවා ප්‍රිය දේ අප්‍රිය දේ මනිනවා. ඒ නිසා මේ පුද්ගලයාගේ මැනීම වැරදි මානය වැරදි. ඒ නිසා මේ පුද්ගලයාගේ දැක්ම දෘෂ්ටිය සංසාර දෘෂ්ටිය. ඒ නිසා පළමු කොටම යම් කිසි කෙනෙකුට සෝතාපන්න මාර්ගය සම්පූර්ණ කරගෙන සෝතාපට්ටි ඵලයටපත් වෙන්නට අවශ්‍ය නම් මෙන්න මේ තමන්ගේ මෙතෙක් කල මේ සංසාරේ තිබුණු දැක්ම දෘෂ්ටිය සංසාර දෘෂ්ටිය ඉවත් කරගන්න ඕනේ. ඒ දෘෂ්ටියෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. ඒක පැහැදිලිව මේ සබ්බාසව සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. පිරිසිදුව දේශනා කරලා තියෙනවා. ඒක ගැන අද මේ සබ්බාසව සූත්‍රයේ තියෙන යම් යම් විග්‍රහයන් විස්තරයන් මගින් ත්‍රිපිටකානුගත දේශනාවලින් බුදුහාමුදුරන්ගේ බුද්ධ භාෂිතේන ධර්ම කාණ්ඩ වලින් විග්‍රහ කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ සබ්බාසව සූත්‍රයේ බුද්ධ භාෂිතේම තියෙන වචන අරගෙන අපි ඒක කල්පනා කරන්න ඕන. මේ අපි ලබා දීලා තියෙන පොතේ සබ්බාසව සූත්‍රයේ තියෙනවා 95 වෙනි පිටේ 98 පස්වෙනි පිටේ ඉඳන් ඉදිරියට පිටු දෙක හතරක පහකම තියෙන්නේ මේ කියන සබ්බාසව සූත්‍රය. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ සබ්බාසව සූත්‍රයත් කාගේවත් ප්‍රශ්නයකට උත්තරයක් දීලා හැටියට නෙමෙයි බුදුහාමුදුරුවෝම කල්පනා කරලා භික්ෂූන්ට මේ සූත්‍රයත් දේශනා කළා. ඉතින් ඒක නිසා මේ භාවනාවට උපකාර වන බොහෝ සූත්‍ර බුදුහාමුදුරුවෝම කල්පනා කරලා කාගේවත් ප්‍රශ්නයකට උත්තරයක් හැටියට නෙමෙයි බුදුහාමුදුරුවෝම තමන්ගේ ඒ භාවනානුයෝගී භික්ෂූන්ට ශ්‍රාවකයන්ට මේ මග හොයන අයට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ මේක මේ සාවත්ති නුවර ජේතවනාරාමේ ඉන්නකොට ඒ ආරාමේ මේ සිව්වනක් පිරිසට මේ සූත්‍රය දේශනා කළා. ඒ අනුව බුදුහාමුදුරුවෝ කිව්වා සබ්බාසවං සංවර පරියායං වූ භික්කවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමීති එවං බන්තේති බෝ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවායතදෝ. ඒ භික්ෂුන් වහන්සේලා කිව්වා ඔව් භාග්‍යවතුන් වහන්සේ නම් මේ සබ්බාසව සංවර පරියාය දේශනා කරන්න කියලා. මේකට කියනවා සබ්බාසව සංවර පරියාය. සංවර පරියාය කියන්නේ සංවර කියන්නේ අත වශයෙන් මේ ඔය කියන රාගය ද්වේෂය මෝහය වාරණය කරන්න විරමණය වෙන්න ඒකෙන් මිදී නිදහස් වෙන්න උපකාර වන පරියාය කියන්නේ ප්‍රතිපදාව පිළිවෙත මාර්ගය අනුගමනය කළ යුතු දේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. යම් කිසි කෙනෙක් මේ ආසව පිළිබඳව නෝ අජානතෝ ආලා නැත්නම් දැනුමක් නැත්නම් මේ ආසව උපදින ආකාරය තේරුම් ගන්න බැරි නම් මේ ආසව පිළිබඳව පසක් කොට දැක්කේ නැත්නම් නෝ පස්සතෝ කිව්වේ ඒ පුද්ගලයාට මේ ආසව පිළිබඳව මේ නිවන් මඟ නොදන්නා කෙනෙක්. මේ දැක්ම මේ සම්මාදිට්ඨිය නොදන්නා කෙනෙක්. ඒ නිසා තංච කිංචි භික්ඛවේ ඥානතෝ කිංචි පස්සතෝ ආසවණං කයං වදාමි යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. ඔන්න බුදුහාමුදුරුවෝ ද්වතාවය මේ පිළිබඳව තියෙන ද්වතාවයේ දෙපැත්ත කිව්වා. යම් කිසි මිනිසෙක් හැටියට උපදුණු පුද්ගලයෙකුට මේ සබ්බාසව තේරුම් ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ කියන ඥානතෝ පස්සතෝ තේරුම් ගන්න නම් ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන්නේ විය යුතුයි
අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන්නේ නොවිය යුතුයි. දෙපැත්තක් තියෙනවා. මිනිස්සු හැටියට ඉපදුණු සෑම කෙනෙකුටම එක්ක යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරනවා. අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන කිසිම කෙනෙකුට මේ කියන ඥානතෝ පස්සතෝ නැහැ. මේ ආසව පිළිබඳව හෝ ධර්මයේ පිළිබඳව හෝ කර්මයේ පිළිබඳව හෝ ඒ පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙතන බුදුහාමුදුරුව මේ සබ්බාසව සූත්‍රයේ මේ පළවෙනි ඡේදයේ ඉඳලා 1 2 3 4 5 කියන ඡේද පහක්ම විග්‍රහ කරලා තියෙන්නේ මේ පෘථග්ජන පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? ඒ පුද්ගලයාගේ දෘෂ්ටිය දැක්ම කිලුට වෙන්නේ එහෙම නැත්නම් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන වැරදි සංසාර දෘෂ්ටියක් බවට පත් වෙන්නේ මොන ආකාරයෙන්ද කොහොමද කියන එක මේ අංක 1 2 3 4 5 කියන පහේම විග්‍රහ කරලා තියෙනවා. ක්‍රමානුකූලව අනුපූරකව මෙතෙන්දි කියලා තියෙනවා. අයෝනිසෝ භික්ඛවේ මනසි කරෝතෝ අනුප්පන්නාචේව ආසවා uppajjanti uppannāච ආසවා පවඩ්ඩಂತಿ. යම් කිසි කෙනෙක් අනුප්පන්නාචේව ආසවා නූපන් ආසව උපදවනවා නම් ඒ වගේම උපන් ආසව නැවත නැවත වඩා වර්ධනය කර ගන්නවා නම් ඒ පුද්ගලයා අයෝනිසෝ මනසිකරෝතෝ. ඒ පුද්ගලයා අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා මනසිකරණය කරන්නට පුළුවන් පුද්ගලයෙක් නෙමේ. ඒ පුද්ගලයාගේ දැක්ම ඊළඟට විකෘති වන විෂම වන ආකාරයේ දිගින් දිගටම බුදුහාමුදුරුව මෙතෙන්දී තේරුම් කළා දුන්නා. ඒ නිසා මේ අංග 4ක් තියෙනවා සෝතාපට්ටි ඵලයට පත් වෙන්න. අංග 4 මොකද්ද? සෝතාපට්ටි අංග 4 කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සීල ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසීකරණ ශක්තිය සහ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම. යම් කිසි කෙනෙකුට ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට බෑ යෝනිසෝ මනසිකාරී ශක්තිය, යෝනිසෝ මනසීකරණ ශක්තිය නැත්නම්. ඒක තමයි ඒ සත්‍ය තමයි, ඒ පරම සත්‍ය තමයි බුදුහාමුදුරුවෝ මෙතෙන්දී මේ සබ්බාසව සූත්‍රයේ පළමු කොටම දේශනා කරලා තියෙන්නේ. අයෝනිසෝ මනසිකරෝතෝ යම් කිසි පුද්ගලයෙක් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් අනුප්පන්නාචේව ආසවා uppajjanti. නූපන්නාසව උපදිනවා, uppannāච ආසවා පවඩ්ඩಂತಿ. ප්‍රතිවර්ධනය වෙනවා, එහෙම නැත්නම් වඩා වර්ධනය වෙනවා. ආසව දිගින් දිගටම අනුසය හැටියට ඉපදිලා ආසව පවතිනවා. ඒ අනුව ඒ පුද්ගලයාට මනස වැහෙනවා, දෘෂ්ටිගත වෙනවා, සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වටිනවා කියලා හිතෙනවා, සංසාර දෘෂ්ටියකටපත් වෙනවා. ඒ පුද්ගලයාට ඇත්ත ඇති හැටියට දකින්න පුළුවන් ගමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකේ අනිත් පැත්තත් බුදුහාමුදුරුවෝ කියනවා යම් කිසි කෙනෙක් යෝනිසෝච මනසිකරෝච අනුප්පන්නාචේව ආසවානම් uppajjanti uppannāච ආසවා පහියන්ති. යම් කිසි පුද්ගලයෙක් යෝනිසෝ මනසිකාරී ශක්තියකින් ක්‍රියා කරනවා නම් නූපන් ආසව උපදින බව පේනවා. ඒ උපන් ආසව ප්‍රහාණය කරන්න දන්නවා. ඒ නිසා නූපන් ආසව නූපදවන්නත්, උපන් ආසව ප්‍රහාණය කරන්නත්, පහියන්ති කරන්නත් ඒ පුද්ගලයා දන්නවා. ඒ නිසා මේ ඥානතෝ පස්සතෝ දැනුම සහ දැක්ම. ඒ නිසා ආසව දකින්නවා, ආසව මොනවාද කියලා දන්නවා, ආසව
නූපන් ආසව උපදිනකොටම මේක ආසව බව දන්නවා. ඒ වගේම උපන් ආසව ප්‍රහාණය කරන්න මඟ දකින්න. ඒක තමයි යෝනිසෝ මනසිකරණ ශක්තිය. ඉතින් ඒක නිසා දැන් අර ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නට නම් මේ කියන යෝනිසෝ මනසීකරණ ශක්තිය නැති කෙනෙකුට කීයටවත්ම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ක්‍රියා කරන්න නම් ඒකට අවශ්‍ය දේවල් දෙකක් තියෙනවා. මොකද්ද? සම්මාදිටියටපත් වෙන්න ඕනේ. සම්මාදිටියටපත් වෙන්න නම් පරම පවිත්‍ර සීසත් ධර්මය ශ්‍රවණය කරන්න. පරම පවිත්‍ර සීසත් ධර්මය ශ්‍රවණය කිරීමෙන් අරගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙලා සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒ වගේම පරතෝഘോഷික ප්‍රත්‍ය ලැබිලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. සත්පුරුෂ සංසේවනය ලැබෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාට මේ ධර්මයේ ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඒ අනුව ආසය අනුසේ ඥානෙ ලැබෙනවා. ඒ අනුව නූපන් ආසව උපද්දවන්නෙත් නැහැ. උපන් ආසව ප්‍රහාණය කරන්නත් ඒ පුද්ගලයා දන්නවා. ආසව හැටියට දන්නවා. ආසව ප්‍රහාණය කරන්න දන්නවා. ඒක තමයි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම කියලා කියන්නේ. ඊළඟට අතිභික්කවේ ආසවා මේ ආසව සහ මුලින්ම ප්‍රහාණය කරන්න බුදුහාමුදුරුවෝ කිව්වා ක්‍රමවේද 7ක් තියෙනවා කියලා. පළවෙනි එක අතිභික්කවේ ආසවා දස්සනා පහතබ්බා. දස්සනා පහතබ්බා කියන්නේ තමන්ගේ දැක්ම දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය මෙතෙක් කල් පැවති විනාශ කරගෙන සුද්ධ පවිත්‍ර කරගෙන මේ දෘෂ්ටිය පිරිසිදු කර ගැනීමෙන් දැක්ම ආකල්පය පිරිසිදු කර ගැනීමෙන් මේ පංචස්කන්ධය පිළිබඳව තිබුණු මෙතෙක් කල් තිබුණු දැක්ම පුද්ගලයන් සත්වයන් පංචස්කන්ධය ආදී මේ ආයතන ඇහැ කන නාසය ඒ වගේම ආර දිට්ඨි සුත මුත චතුසුහාරේසු මේ වගේ මේ ධර්මයේ පිළිබඳ කර්මයේ පිළිබඳ පටිච්චසමුප්පාදයේ පිළිබඳව මෙතෙක් තිබුණු වැරදි දැක්ම පිරිසිදු කර ගැනීමෙන් තමා පළමු කොටම ආසව දර්ශනීය පහතබ්බ දර්ශනා පහතබ්බ ඊට පස්සේ අති ආසවා සංවරා පහතබ්බ සංවරා පහතබ්බා කිව්වේ සංවරත්වයෙන් මේක විග්‍රහ කරලා තියෙනවා ඉස්සරහට අති ආසවා සංවරා පහතබ්බා ඉන්ද්‍රිය සංවරයෙන් මේ ආසව ප්‍රහාණය කරන හැටි. තුන්වෙනි එක අති ආසවා පටිසේවනා පහතබ්බා මේ සිව්පසය සංවරත්වයෙන් භාවිත කිරීමෙන් ඒ වගේම යම් දේවල් පරිහරණය කිරීම සංවරත්වයෙන් කිරීමෙන් පටිසේවන. හතරවෙනි කොටස අති ආසවා අදිවාසනා පහතබ්බා යම් දේවල් අපි මග ඇරලා එහෙම නැත්නම් යම් දේවල් වලින් මේ ණය වෙන දේවල් වලින් මිදී නිදහස් වීම. ඒ වගේම ඊගාව එක ආති ආසවා පරිවර්ජන. පරිවර්ජන කියන්නේ මග හැරීම. යම් වැරදි දේවල් ඉස්සරහට විග්‍රහ වෙනවා. ඒ වැරදි දේවල් අපි ඉදිරියට යන්න හොඳ නැහැ. වැරදි දේවල් දැකම වරද්ද දැකම ඒ වරදට අපි මුලා වෙන්න හොඳ නැහැ. ඒ වරද කොච්චර හොඳයි කියලා හිතුණත් අපේ අර දෘෂ්ටිය වැරදි කාලේ අපි ඒකට අල්ලා ගන්න හොඳ නැහැ, ඇලෙන්න හොඳ නැහැ, ගැටෙන්න හොඳ නැහැ, මුලා වෙන්න හොඳ නැහැ. ඒක තමයි අති ආසවා පරිවර්ජන පහතබ්බ. ඊට පස්සේ තියෙනවා අති ආසවා විනෝදනා පහතබ්බ. විනෝදනා කිව්වේ මේ අපි කියන්නේ වෙන්වීම. යම් දේවල් වලින් වෙන් වෙලා නිදහස් වෙන්න ඕනේ. ඒ වෙන් වෙලා නිදහස් වීමත් ආසව ප්‍රහාණය කිරීමට උපකාර වෙනවා. අවසාන වශයෙන් තියෙනවා අති ආසවා භාවනීය පහතබ්බ. දැන්
හොඳටම පේන්න ඕන, පැහැදිලි වෙන්න ඕන, තේරුම් ගන්න ඕන. මේ මගපල ලබනවා කියන්නේ සෝතාපන්න මාර්ගයේ, සකදාගාම මාර්ගයේ, අනාගාමී මාර්ගයේ, අරහත් මාර්ගයේ යනවා කියන්නේ භාවනාවෙන් විතරක් කරගන්න පුළුවන්. මේ සම්මත සම්ප්‍රදායික භාවනාවෙන් කරගන්න පුළුවන් කොටසක් නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම සෝතාපන්න මාර්ගය, සෝතාපට්ටි මාර්ගය අනුගමනය කරන්නටත්, සෝතාපට්ටි ඵලයටපත් වෙන්නටත් ඔය අද කියන සම්මත භාවනාව කියන ඔය භාවනා මධ්‍යස්ථානවල මේ ලංකාවේ සහ ලෝකයේ ඔය හැම රටකම තියෙන ඔය කියන සම්මත සම්ප්‍රදායික සාමාන්‍ය භාවනා මධ්‍යස්ථානවල කරන ප්‍රාණයාම භාවනාව හෝ නොයෙකුත් වචන වලින් විදර්ශනා භාවනා ආදී වශයෙන් හෝ කියන මොනියම් භාවනා ක්‍රමයකින් හෝ ධර්මයේ නොදැන සම්මාදිට්ඨියටපත් නොවි පරම පවිත්‍ර සීසත් ධර්මයේ නොදැන යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන ආකාරය තේරුම් නොගෙන මගඵල ලබන්නට බෑ. නමුත් ධ්‍යාන ලබන්න පුළුවන්. මේකයි තේරුම. ධ්‍යාන ලැබෙන්නේ හැබැයි ආර්ය ධ්‍යාන නෙමෙයි, අනාර ධ්‍යාන. ඉතින් ඒක නිසා මේ සබ්බාසව සූත්‍රය ඊ타ත්ම වැදගත් සූත්‍රයක්. භාවනානුයෝගියෙකුට මේ භාවනා මාර්ගය මුලින්ම ආරම්භ කරන්න ඕන කොහොමද කියලා තේරුම් ගන්න. මේක තේරුම් නොගෙන මේ සබ්බාසව සූත්‍රයේ තියෙන අර්ථ ධර්ම විමුක්ති පටිසම්භිදා විග්‍රහය හරියටියට අවබෝධ කර නොගෙන යම් කිසි කෙනෙක් නිකම් මේ කරන්නන් වාලේ විලාසිතාවකට භාවනා මධ්‍යස්ථාන තිබුණු පළියට ගිහිල්ලා ඔය දින වායෝ ගසිනයක් හෝ පඨවි ගසිනයක් එහෙම නැත්නම් ඔය හුලන් රැල්ලට හිත බලා හුලන් රැල්ල දිහා බලාගෙන හිටලා ඔය කයෙහි කය අනුව භාවනාවක් හෝ ඔය බඩ පිම්බීම හැකිලිම හෝ මොහාගේ මොන කසිනයක් හෝ භාවනා වර්ණ කසින තියෙනවා, නොයෙකුත් කසින තියෙනවා. මේ කසින භාවනාවකින් මේ කියන දෘෂ්ටිය කැපෙන්නේ නැහැ. මේ කියන වැරදි දෘෂ්ටිය, හිතේ තියෙන වැරද්ද නිදහස් වෙන්නේ නැහැ වැරද්දෙන්. ඒ නිසා හොඳටම තේරුම් ගන්න ඕන පළමු කොටම තමන්ගේ හිතේ මේ වැරදි දැක්මක්, දෘෂ්ටියක්, ආකල්පයක් මේ පැවැත්ම පිළිබඳව, ජීවිතය පිළිබඳව, පංචස්කන්ධය පිළිබඳව, ඇහැ කන නාසය දිවකය මන පිළිබඳව, මේ සැප පිළිබඳව, දුක පිළිබඳව තියෙන්නේ. ඒක වෙනස් කරගන්න ඕන තමයි. ඒක වෙනස් කරගන්න නම් මේ බුද්ධ ධර්මය තේරුම් ගන්න ඕන. බුද්ධ ධර්මයේ දේශනා කළේ බුදුහාමුදුරුවෝ මේ සඳහා. ඉතින් ඒක නිසා මේ සූත්‍රයේ ඊළඟට දෙකටම දේශනා කරන්නේ මේ කියන දස්සනා පහතබ්බා කරගන්නේ කොහොමද කියලා. මේකට තමයි මේ සූත්‍රයේ භාගයකට වැඩිය වැය කරලා තියෙන්නේ. මොකද මේක ඊටාම වැදගත්. ඒ නිසා ඔය 3 4 5 කොටස් තුනේම තියෙන්නේ මේ දස්සනා පහතබ්බා කරගන්නට පුළුවන් පුද්ගලයා සහ කරගන්නට බැරි වෙන්නේ මොන හේතුවක් නිසාද කියන එක කලින්ම මුලින්ම කියලා තියෙනවා. ඒ නිසා ඉද බික්කවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ මනසීකරණීයේ ධම්මේ නප්පජානාති පජානාති න. ඔන්න දැන් පජානාති වෙන්න නම් මොකද්ද කරගන්න ඕන? නප්පජානාති කියන්නේ පජානාති කියන එකේ නැතිකම විරුද්ධ වචන. දැන් පජානාති කියන වචනේ වැදගත්කම කවුරුත් මහා සතරාතිපට්ඨාන සූත්‍රේනොත් ඒ වගේම අනිකුත් ගිරිමානන්ද සූත්‍රය ආදී කොට ඇත්තා වූ භාවනාවට උපකාර වෙන සෑම සූත්‍රයකම ත්‍රිපිටක ධර්මයේ මේ පජානාති කියන වචනේ භාවිත කරලා තියෙනවා.
මෙන්න මේ පජානාති නොවන නප්පජානාති එක විරුද්ධ වචනේ මෙන්න විග්‍රහ කරලා තියෙනවා. නප්පජානාති වෙන්නේ පුද්ගලයේ කොහොමද කියන එක. අරියාණං අදස්සාවි අසුත්වා පුදුඥාන. අරියාණං අදස්සාවි. ඒ වගේම අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ මනසිකරණීයේ ධම්මේ නප්පජානාති. මේ ක්‍රියාගමනට උපකාර වන අරිය ධර්මය පිළිබඳව අහන්න කැමති නැහැ. ඒ ධර්මයේ දේශනා කරන ආර්ය ශ්‍රාවකයන්ගෙන් මේක අහන්න කැමති වෙන්නේ නැහැ. මේ මාර්ගය හරි මාර්ගයක් හැටියට තේරුම් ගන්න කැමති නැහැ. මේ මාර්ගය අනුගමනය කරන්න කැමති නැහැ. මේක අත්හරින්න කැමැත්තක් තියෙනවා. ඒකයි අකෝවිදෝ කිව්වේ. ඒ නිසා ඒ පුද්ගලයා අමනසිකරණීය ධම්මේ මානසිකරණීය ධම්මේ කියන දෙක දන්නේ නැහැ. දෙකම දන්නේ නැහැ. එකක් එහෙම නෙමෙයි. ඒ පුද්ගලයා මේ කියන මේ පෘථග්ජන අසුතවත් පෘථග්ජන පුද්ගලයා ආර්ය ධර්මයේ දන්නේත් නැහැ, අනාර්ය ධර්මයේ දන්නේත් නැහැ. ආර්ය පුද්ගලයා දන්නේත් නැහැ, අනාර්ය පුද්ගලයා දන්නේත් නැහැ. මේ ආර්ය ධර්මයෙන් විනීත වෙන්න දන්නේත් නැහැ. ආර්ය ධර්මයෙන් අර සප්පුරිස සංසේවය, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගන්න දන්නේත් නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා මානසිකරණීය ධර්ම සහ අමනසිකරණීය ධර්ම කියන දෙක වෙන් කළා හඳුනා ගන්න දන්නේ නැහැ. ඒකයි මේ පුද්ගලයාට කිව්වේ නප්පජානාති කියලා. ඒ වගේම තවත් වචනයක් මෙතන පාවිච්චි කරලා තියෙනවා. සෝ මානසිකරණීය ධම්මේ අපජානතෝ අමනසිකරණීය ධම්මේ අපජානතෝ. ये ධම්ම න මානසිකරණීයා තේ ධම්මේ මානසිකරෝති ये ධම්මා මානසිකරණීයා තේ ධම්මේ න මානසිකරෝති. ඒ පුද්ගලයා මේ අපජානාති හින්දා යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්න ඕන ධර්මය මොකද්ද කියලා තේරුම් අරගෙනත් නැහැ. අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා නොකර ඉවත් කරන්න ඕන ධර්මය මොකද්ද කියලා ඉවත් කරන්න දන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයාට මේ ද්වේතාවය තේරෙන්නේ නැහැ. කල යුතු කරණීය ධර්ම හෝ නොකල යුතු අකරණීය ධර්ම හෝ වෙන් කළා තේරුම් ගන්න, දැනගන්න, දැක ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා කටයුතු කරන්නේ අර අයෝනිසෝ මනසිකාරේ. ඒ නිසා ඒ පුද්ගලයා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න දන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා තුළ ඇතිවන වැරදි හැසිරීම් රටාව ඊළඟට විග්‍රහ කරලා තියෙනවා. කතමේච භික්කවේ ධම්මා න මනසීකරණීයා යේ ධම්මේ මනසීකරෝති. මොකද්ද මේ න මනසීකරණීයා ධම්මේ කියන්නේ කියලා විග්‍රහ කරලා තියෙනවා. යස්ස භික්කවේ ධම්මේ මනසීකරෝතෝ අනුප්පන්නෝවා කාමාසවෝ උප්පජ්ජති. ඒ වගේම උප්පන්නෝවා කාමාසවෝ පවඩ්ඩති. නූපන් කාමාසව අලුතෙන් උපදිනවා. උපන් කාමාසව වඩා වර්ධනය වෙනවා. ඒ වගේම අනුප්පන්නෝවා භවසෝ උප්පජ්ජති. උප්පන්නෝවා කාමාසව භවසෝ පවඩ්ඩති. ඒ වගේම අවිජ්ජාසෝ අනුප්පන්න අවිජ්ජාසෝ උපජ්ජති. උපන්නෝ අවිජ්ජාසෝ පවඩ්ඩති. ඉමේ ධම්මා න මනසීකරණීයා යේ ධම්මේ මනසී කරෝති. න මනසීකරණීය. ඒ කියන්නේ න මනසීකරණීයා පුද්ගලයා තුළ තමා මේ කාමාසව, භවසව, අවිජ්ජාසව
3. දැන් මෙතන ආසව 3යි දීලා තියෙන්නේ. කාමාසව, භවආසව, අවිජ්ජාසව. ඇයි අනිකට මොකද උනේ? හොඳට කල්පනා කරලා බලන්න. කෝ දිට්ඨාසව? නෑ. දැන් දෘෂ්ටිය වැරදීම නිසායි මේ ආසව 3ම උපදින්නේ. මොකද මේ ආසව 3ම උපදින්නේ? දෘෂ්ටිය වැරදි. එහෙමනම් මේ ආසව 3ම කාමාසව, භවආසව, අවිජ්ජාසව උපදින්න හේතුව මොකද? දුක්ඛාසව තියෙන නිසා. ඒ නිසා පළමුවෙන්ම මේ ditthiyāsava, ditthiyāsava, විචිකිච්ඡාසව ඉවත් කරගන්න තමයි මේ බුදුහාමුදුරුවෝ මේ දස්සනේන පහතබ්බා, දස්සනේන ආසවා පහතබ්බා කියන එක විග්‍රහ කළේ. ඉතින් ඒක නිසා මේ මතයි, ඒ කියන්නේ ditthiyāsava ඉවත් නොකළොත් කාමාසව, භවආසව, අවිජ්ජාසව උපදිනවා. ditthāsava ඉවත් කරගත්තොත් කාමාසව, භවආසව, අවිජ්ජාසව තේරුම් අරගෙන ඒක අයින් කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන එකයි මේකේ පැහැදිලි විග්‍රහය. කතමේච භික්ඛවේ ධම්මා මනසීකරණීයා යේ ධම්මේ න මනසීකර. මේ ඊගාවට ඒකම අනිත් පැත්ත. දැන් මෙතන තියෙන්නේ න මනසීකරෝති යේ ධම්මා. අතන් තිබ්බේ න මනසීකරණීයා ධම්මේ. මෙතන තියෙන්නේ ඒකම අනිත් පැත්ත. යස්ස භික්ඛවේ ධම්මේ, මේකත් වැරදි පාරක්, උඩ එකත් වැරදි පාරක්. යේ ධම්මේ යස්ස භික්ඛවේ ධම්මේ මනසීකරෝතෝ අනුප්පන්නාවා කාමාසුභ න උප්පජ්ජති. යස්ස භික්ඛවේ ධම්මේ මනසීකරෝතෝ අනුප්පන්නෝවා කාමාසුභෝ න උප්පජ්ජති. උප්පන්නෝවා කාමාසුභෝ පහියති. මේක මේ අර අමනසීකරණීය අයින් කළා මනසීකරණීය පුද්ගලයා තුල ඇතිවන යහපත් මේ ආසව අයින් වෙන ක්‍රමය මෙතන මේකේ අනිත් පැත්ත කියලා තියෙනවා. උප්පන්නෝවා කාමාසෝ පහියති. ඒ වගේම අනුප්පන්නෝවා භවආසෝ න උප්පජ්ජති. උප්පන්නෝවා භවආසෝ පහියති. අනුප්පන්නෝවා අවිජ්ජාසෝ න උප්පජ්ජති. උප්පන්නෝවා අවිජ්ජාසෝ පහියති. ඉමේ ධම්මා මනසීකරණීයා යේ ධම්මේ න මනසීකරෝති. මේක මනසීකරණීය ධර්ම තේරුම් ගැනීමත්, මේකට විරුද්ධ වූ ධර්ම න මනසීකරණීය කරන්නත් ඕන. මේක තමයි මේ ආසවා දස්සනේන පහතබ්බා කියන එක. ඊගාවට ආයිත් විග්‍රහ කරනවා. තස්ස අමනසීකරණීයං ධම්මානං මනසිකාරා, මනසීකරණීයානං ධම්මානං අමනසිකාරා, අනුප්පන්නා චේව ආසවා උප්පජ්ජಂತಿ, උප්පන්නාව ආසවා පවද්දති. නැවතත් මේ තුන්වෙනි පාර කියන්නේ නැවත මනසීකරණය කළ යුතු ධර්ම මනසීකරණය නොකළීම නිසා, මනසීකරණීය නොකළ යුතු දේ මනසීකරණීය කිරීම නිසා වැරදි දෙපැත්තක් තියෙනවා. යෝනිසෝ මනසිකාරණීයෙන් භාවිතා කරපු දේ භාවිතා කරන්නේ නැහැ. ඒ වගේම අයෝනිසෝ මනසිකාරයෙන් භාවිතා නොකළ යුතු දේ අත්හරින්නෙත් නැහැ. මේ දෙපැත්තම වැරදි දෙකම කරන පුද්ගලයා තුල මෙන්න මේ වැරදි දෙපැත්තම සිද්ධ වෙනවා. ඒ නිසා ආසවා අලුත් ආසව උපදිනවා, තියෙන ආසව වඩා වර්ධනය වෙනවා කියන එකයි තියෙන්නේ. සෝ එවං අයෝනිසෝ මනසිකරෝති අහෝසින් නුකෝ අහං අතීත මද්දාන. දැන් මෙතන කියන්නේ මේ මනසීකරණය කළ යුතු දේ නොදන්නා, මනසීකරණීය නොකළ යුතු දේ කරන පුද්ගලයා තුල දෘෂ්ටිගත වීමක් 6 ආකාරයකට සිද්ධ වෙනවා. මේ 6 තමා මෙතන කියලා තියෙන්නේ. සෝ එවං අයෝනිසෝ මනසිකරෝති. යමෙක් මේ අයෝනිසෝ මනසිකරයෙන් කටයුතු කරනවාද
අහෝසින්නකෝ අහං අතීත මද්දාන. මට අතීතයක් තිබුණාද? මම අතීතයේ උපදලා හිටියද? කින්නකෝ අහෝසි අතීත මට ඒ අතීතය අමතක වුණාද? මගේ අතීතයේ මං වගේ කෙනෙක් හිටියද? මෙහෙම අතීතයක් තියෙනවයි කියලා මට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අනාගත මද්දාන. භවිෂාමිනකෝ අනාගතයේ මම කොතැනක ඉපදිලා හිටියද? කොහේ හිටියද? කොහෙන් ආවද? මේ ඔක්කොම මේ පිළිබඳව දැක්මක් දෘෂ්ටියක් ඒ පුද්ගලයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා කිං හුත්වා කිං භවිෂාමිනකෝ අනාගත මද්දානන්ති එතෙරහිවා පච්චුප්පන්න මද්දානම් අජ්ජත්තං කරං කතං කති හෝති. මම අහං නුකෝ කෝස්මි නු කිං නු කෝස්මි කතං නු කෝස්මි. මම වෙමිද මම නොයිමද? මම කියලා පුද්ගලයෙක් ඉන්නවද නැද්ද? මම කියලා පුද්ගලයෙක් දිගටම පැවතුනාද? අතීතයේත් පැවතුනාද? අනාගතයේත් පැවතුනාද? මේ වගේ මේ මම කියන පුද්ගලයා ගැන මේ පංචස්කන්ධයේ පිළිබඳව ඒ පුද්ගලයා තුළ නොයෙකුත් ආකාරයේ වැරදි දෘෂ්ටි දැකීම් සැක විචිකිච්ඡා ඇති වෙනවා. ඒක තමයි මේ කියලා තියෙන අයන්නුකෝ සත්තෝ කුතෝ ආගතෝ සෝ කුහින් ගාමි භවිෂ්‍යති. කොහේ සිට ආයේද කොහේ සිට යන්නේද යන සිත් වලින් පටලැවෙනවා. ඒ පුද්ගලයාට කිසිම තේරුමක් ගන්න බැරි වෙනවා. ඒ පුද්ගලයාගේ දෘෂ්ටිය දැන් යන්නේ කොහේද? මල්ලේ පොල් වගේ කතාවක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා තස්ස එවං අයෝනිසෝ මනසිකරෝතෝ ජන්නං දිට්ඨීනං අඤ්‍යතරා දිට්ඨින් උප්පති. දැන් මෙතන තියෙනවා තස් මේ පස්වෙනි අංකයේ යටතේ තස්ස එවං අයෝනිසෝ මනෝසිකරෝතෝ මේම අයෝනිසෝ මනසිකරණයෙන් කටයුතු කරන පුද්ගලයා තුළ ජන්නං දිට්ඨීනං ජන්නං කියන්නේ හයක් වැරදි දෘෂ්ටි හයක් අඤ්‍යතරා කියන්නේ වැරදි දෘෂ්ටි උප්පජ්ජති. අත්තිමේ අත්තා නාත්තිමේ අත්තා අත්තනාව අත්තානං සංජානාමි. ඒ වගේම අත්තනාව අනත්තානං සංජානාමි. අත්තනාව අත්තානං සංජානාමි. අතවා පනස්ස එවං දිට්ඨි හෝති. මේ හයක්. ඒ නිසා මේ පුද්ගලයා තුළ වැරදි මම මගේ ආත්මය ආදී කොට ඇත්තා වූ අර ඒතං මම ඒසෝ ආත්මය ඒසෝ මේ අත්තාති කියන මේ පිළිබඳවමයි මේ හයම තියෙන්නේ. ඒ නිසා ඒ පුද්ගලයා ඊළඟට කියනවා ඉදං උච්චති භික්කවේ මේ වගේ පුද්ගලයා දිට්ඨි ගතං දිට්ඨි ගහනං දිට්ඨි ගතං දිට්ඨි ගහනං දිට්ඨි කාන්තාරං දිට්ඨි විසූකං දිට්ඨි විප්පන්දිතං දිට්ඨි සංයෝජන. ඒ නිසා ඒ පුද්ගලයා තුල මේ දිට්ඨි ගතං ඒ පුද්ගලයා හැම දෙයක් පිළිබඳ අන්තවාදී දෘෂ්ටියක පිහිටා කටයුතු කරන පුද්ගලයෙක් දිට්ඨියක් ගත්තේ. මේක නිච්චයි සුඛයි අත්තයි කියන දිට්ඨිය තමයි පුද්ගලයාට. පංචස්කන්ධේ වටිනවා සාරයි හොඳයි කියන ඒකාන්ත දෘෂ්ටියකයි පුද්ගලයා තියෙන්නේ. ලස්සනයි කිව්වොත් රූපයක් ඒ රූපය ලස්සනයි කියන එකමයි. මම ඉන්නවා කිව්වොත් මම ඒක තමයි දිට්ඨි ගතං. දිට්ඨි ගාන බහුල වූ දිට්ඨි පිළිබඳව නොයෙකුත් විවිධ මතමතාන්තර දරනවා. ඒ වගේම දිට්ඨි කාන්තාරං කාන්තාරයක අතරමං වූ පුද්ගලයෙක් වගේ ඉමක් කොනක් කෙලවරක් දකින්න පුළුවන් පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසා දිට්ඨි විසූකං ඒ පුද්ගලයා දිට්ඨි වලින් විස්සෝප වෙනවා කලබල වෙනවා මේ වැරදි පැති වලට දුවනවා. නොයෙකුත් දේවල් හඹාගෙන දුවනවා. විසූකං දිට්ඨි විප්පන්දිතං දිට්ඨි සංයෝජන සංසාරයට මේ වැරදි දෘෂ්ටි නිසා ඒ පුද්ගලයා බැඳිනවා. දිට්ඨි සංයෝජන මේ වගේ මේ දිට්ඨි හයක් තියෙන කාතුලද අන්න අර අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා තුල. ඒ නිසා ඒ පුද්ගලයාට මේ දිට්ඨි සංයෝජනං සංයුක්තෝ භික්කවේ අසුතවා පුතුජනෝ. ඒ පුද්ගලයාට අපි කියනවා අසුතවත් පුතුජන පුද්ගලයා.
න පරිමුච්ඡති ජාතියා ජරාය මරණේන ශෝක පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. මේ දෘෂ්ටියකින් දැක්ම ආකල්පය දෘෂ්ටිය විකෘති වූ පිරිසිදු නොවූ කිලුටු පුද්ගලයා ඒ දෘෂ්ටිය පිරිසිදු කරගත නොහැකි වීම නිසාම නිවනද විමුක්ති මාර්ගයද තමා විසින්ම වසාගන්නේ. තමා විසින්ම මේ ඒ දැක්ම වැරදි නිසා මේ සංසාරේ යා යුතු පාර සහ නොයා යුතු මාර්ග, කළ යුතු දේ සහ නොකළ යුතු දේ, වටින දේ සහ නොවටින දේ දන්නේ නැහැ. ඒකයි න පරිමුච්ඡති දුක්ඛස්මාමි. ඒ නිසා ඒ පුද්ගලයා වැරදි පාරකට ගිහිල්ලා අර අන්තෝ ජටා බහි ජටා ජටාය ජටාය බහිතා කියලා මේ ගැට ගා ගන්නවා, ගැට හදා ගන්නවා, ගැට රොත්තක පටලැවෙනවා, අතරමං වෙනවා, දික්ටිකාන්තාරයක අතරමං වෙනවා. මේ මොකද හේතුව? යෝනිසෝ මනසිකාරේ නැතිකමත් අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කිරීම. මෙතෙන් දෙනකම් මේ සබ්බාසව සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන්නේ මේ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න නොදන්නා දෘෂ්ටිය අපිරිසිදු කිලුටු වැරදි දෘෂ්ටියක් ඇති, වැරදි දැක්මක් ඇති පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය. මේකට හේතුව තමයි අර අරිය ධම්මේ අකෝවිදෝ, අරිය ධම්මේ අවිනීතෝ, අරිය ධම්ම පිළිබඳව නොදන්නාකම, අරිය පරිේෂණ නොදන්නාකම, රිය පරිේෂණයක් කරන බව. ඊට පස්සේ මේ විග්‍රහය කරලා ඊළඟට කියනවා සුතවත් අරිය ශ්‍රාවකයා මේකේ සියලුම දේ අනිත් පැත්ත. අරියාණං දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුයිනූතෝ සප්පුරිසාණං දස්සාවි පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුයිනීතෝ. ඒ වගේ පුද්ගලයා මනසීකරණීයේ ධම්මා පජානාති, අමනසීකරණීයේ ධම්මේ පජානාති. සෝ මනසීකරණීයේ ධම්මේ පජානන්තෝ අමනසීකරණීයේ ධම්මේ පජානන්තෝ යේ ධම්මා න මනසීකරණීයා තේ ධම්මා. ඒ පුද්ගලයා මේ ආර්ය ධර්මයේ දන්න, කල්යාණ මිත්‍ර සම්පත්තිය දන්න, අරිය ධර්මයේ අරිය පරිේෂණය හරියට දන්න, පටිච්චසමුප්පාද ධර්මයේ දන්න, විනයට පහගල්පා බලන්න පුළුවන් මේ පුද්ගලයා ආර්ය ධර්මයේ හැටියට දන්නවා. ඒ නිසා ඒ පුද්ගලයා මනසීකරණේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න දන්නවා. අයෝනිසෝ මනසිකාරයේ වැරදි බව දැනගෙන තේරුම් අරගෙන ඒකෙන් වෙන් වෙන්න දන්නවා. ඒ නිසා ඒ පුද්ගලයා අර තමන්ගේ වැරදි දැක්ම දෘෂ්ටිය ඒ පුද්ගලයා ඉවත් කරගන්න දන්නවා. ඒ පුද්ගලයා තුළ වැරදි දැක්මක් දෘෂ්ටියක් එන්නේ නැහැ. ඒ අනුව යස්ස භික්ඛවේ ධම්මේ මනසිකරවතෝ අනුප්පන්නෝ ආකාමාසෝ උප්පජ්ජති උප්පන්නෝ ආකාමාසෝ පවද්දති. ඒ නිසා නූපන් කාමාසෝ උපදින බව ඒ පුද්ගලයා දන්නවා. ඒ අලුතෙන් උපන් කාමාසව සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඒ පුද්ගලයා දන්නවා. අනුප්පන්නාවෝ කාමාසව භවසෝ උප්පජ්ජති උප්පන්නෝ භවසෝ පවද්දති. ඒක භවසෝ කාමාසෝ අවිජ්ජාසෝ අලුතෙන් උපදින බවක් දන්නවා. ඒක ප්‍රහාණය කරන්නත් දන්නවා. ඒකෙන් නිදහස් වෙන්නත් දන්නවා. ඒක තමයි මේ පේලි දෙකේම තියෙන්නේ. අර නොදන්නාකමයි දන්නාකමයි දෙකම මේ විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා ධම්මෝ සම්දිට්ඨිකෝ වෙනවා, සම්ම දක්ඛාතා වෙනවා, දෘෂ්ටිය පිරිසිදු වෙනවා, සම්මා දෘෂ්ටියටපත් වෙනවා. තස්ස මනසීකරණීයානං ධම්මානං අමනසිකාරා, මනසීකරණීයානං ධම්මානං මනසිකාරා අනුප්පන්නා චේව ආසවානං උප්පජ්ජಂತಿ උප්පන්නා ආසවා පහියಂತಿ. ඒ නිසා ඒ අනුව ඒ පුද්ගලයා දන්නවා මේ දිට්ඨාසව
අලුතෙන් උපදින වෙලාවක් දන්නවා. ඒ අලුතෙන් උපදින වෙලාවේ ඒ තමන්ගේ වැරදි දෘෂ්ටිය ඉවත් කළා. ඒ අනුව අනිකුත් ආසවත් උපදින ආකාරය අර කාමාසව භවසව අවිද්‍යාසව ප්‍රහාණය කරන්න දන්නවා. ඉතින් ඒක නිසා මේ සම්මාදිට්ඨියටපත් උනේ නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න බැරි නම් මේ ආර්ය ධර්මයේ ආර්ය මාර්ගය දන්නේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට අර අනික් ආසව වර්ග තුනක් ditthya ආසව තියෙන තාක්කල් අයින් කරන්න බෑ කියන එකයි කියලා තියෙනවා. සෝ ඉදන් දුක්ඛං ති ඊට පස්සේ මේ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒ පුද්ගලයා දැන් මේ ditthya ආසව ඉවත් කරන්න පුළුවන් නම් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න පුළුවන්. ඒ අනුව සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකාරෝ අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකාරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකාරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකාරෝ තස්ස එවං යෝනිසෝ මනසිකාරෝතෝ තීනි සංයෝජන පහියන්ති මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ අනුව තීනි සංයෝජනානි තීන් සංයෝජනාවේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත. දැන් මෙතෙන්දි හොඳට තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. දැන් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස දැන් අද සම්මතයෙන් කියන්නේ කන පිට ගහලා. ඒ කියන්නේ මේ මෙතන පැහැදිලිව කියලා තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් දෘෂ්ටිය දැක්ම පිරිසිදු වීමෙන් යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කිරීමෙන් තමා මේ සංයෝජන තුන ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. මේ සංයෝජන තුන ප්‍රහාණය වීම නිසා සෝතාපට්ටි ඵලයටපත් වෙනවා නෙමෙයි. මේ සෝතාපට්ටි ඵලයටපත් වීම නිසා මේ සංයෝජන තුන මේ මෙතෙක් කල් තිබුණු වැරදි දෘෂ්ටි තුන ඉවත් වෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේකත් කන පිට ගහලා අද පාවිච්චි කරන්නේ. අද කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස ඉවත් වීම නිසා සෝතාපට්ටි ඵලයටපත් වෙනවා කියන්නේ සම්මාදිටිය. නමුත් ඒක නෙමෙයි මේක කියන්නේ. සම්මාදිටියටපත් වීම නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ වීම නිසායි දෘෂ්ටිය පිරිසිදු වීම නිසායි සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස ඉවත් වෙනවා. මේ දෙකම එකටම ඉවත් වෙන දෙයක්. හරියට ඉර පෑවුවා වගේ ඉර පෑවුවාම අඳුර දුර වෙනවා වගේ. අඳුර තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස ඉර පෑවීම තමයි අර කිව්ව දුක්ඛාර සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධගාමී පටිපදා ආර්ය සත්‍ය හතර තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඉර පායන්නේ කලින් අඳුර දුර වෙන්නේ ඉර පෑීමේ ප්‍රතිඵලයක් හැටියට. මේ අඳුර තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස. ඊළඟට සංවරා පහතබ්බා විග්‍රහ කරනවා. මේ සංවරයෙන් කියන්නේ මෙතන බොහොම ලේසියෙන්ම කෙලින්ම කියලා තියෙනවා මේ සීලය තමයි සංවරය. මේ පළවෙනි එක තියෙන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය මුලින් නම් කියලා තියෙනවා චක්කු ඉන්ද්‍රිය අසංවරං අසංඋතං විහෙරතෝ. ඊට පස්සේ චක්කු ඉන්ද්‍රියන් සංවරං සංඋතෝ. ඒ වගේම සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීවා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය ඉන්ද්‍රියය සංවරය කර ගැනීම තමන්ගේ පාලනයේ තියෙන තමන්ගේ ගාව තියෙන තමන්ගේ ඇහැ කන නාසය දිව කය මන සංවර කරගත්තාම ඒ සංවර කර ගැනීම අනුව සංවරා පහතබ්බා ආසව ආසව ප්‍රහාණය වෙන්න නම් සංවර කර ගන්න ඕන. හැබැයි අර මුල දසනේන සංවරා පහතබ්බා තේරුම් ගන්න නැතුව දසනේ පහතබ්බා නැතුව මේ සංවරේන පහතබ්බා කරගන්න බෑ. ඊළඟට පටිසේවනා පහතබ්බා ඊගාවට තියෙනවා. පටිසේවනා පහතබ්බා කිව්වේ මේ හතර චීවරං පටිසේවති. චීවර කියන්නේ ඇඳුම්. ගිහියන්ට නම් ඇඳුම්. දෙවෙනි එක යෝන පිණ්ඩපාතං පටිසේවති. තුන්වෙනි එක සේනාසනම් පටිසේවති. හතරවෙනි එක ගිලානපච්චය බේසච්චකාර ගිලම්පස බෙහෙත් ආදිය මේ හතරම සිව්පසේ. ඒ නිසා සංවරත්වයෙන් පුද්ගලයේ පරිහරණය කරන්න ඕන. පරිහරණය නොකර ජීවත් වෙන්න කිසි කෙනෙකුට බෑ. බුදුහාමුදුරන්ටවත් අරහතුන් වහන්සේටවත් මගපල් ලාභී නොලබී යෝගී පෘථග්ජන සියලුම පුද්ගලයෝ මේ හතර මේ සිව්පසේ
ඇඳුම් පැළඳුම් ආහාර මේ හිතට වහලා බේතේ අවශ්‍යයි. ඒවා සංවරත්වයෙන් යුතුව පරිහරණය කිරීම තමයි පටිචේවනා ආසවා පහතබ්බා. ඊළඟට තියෙන්නේ පරිවර්ජන අදිවාසනා පහතබ්බා. අදිවාසනා පහතබ්බා කියන එක මෙතන තියෙන්නේ මේ ඉවසලා විමසලා කටයුතු කරනවා. දැන් මෙතන තියෙන්නේ කතමේච බික්ඛෝ ආසවා අදිවාසනා පහතබ්බා ඉද බික්ඛවේ බික්ඛු පටිසංකා යෝනිසෝ කමෝ හෝති සීතස්ස උන්නස්ස දිගච්ඡාය පිපාසය බඩගින්න පිපාසය හීතල උෂ්ණය ඩාන්ස මකත වාත පරිසම් සම්පජන මේ මැසි මදුරු ආදී නොයෙකුත් බාහිර සත්තුන්ගෙන් වෙන කරදර දුරුත්තානං දුරාගතානං හීතල සුලං වචනපතානං අනික් මිනිසුන්ගේ මේ නොයෙකුත් දේවල් නිසා ශාරීරික වේදනා දුම්නස් දුක උපදිනවා. මේවා අපි ඉවසලා මේ කටුක අසහතං අමනාපං පරිහරණං අදිවාසනං අදිවාසක ජාතිකෝ හෝති. මේ නිසා මේවා ඉවසා විමසා මගහැර මේ වගේ දේවල් වලින් ඉවත් වෙන්න ඕන. මේ එකෙන් ආසව පහතබ්බා කරගන්න පුළුවන්. ඊට පස්සේ පරිවර්ජනා පහතබ්බා තියෙනවා. මෙතන තියෙන්නේ ඒ කාලේ හැටියට බුදුහාමුදුරුවෝ ඒ කාලේ දැක්ක දේවල් හැටියට කැලෑවල වනගානේ තිබුණු රටවල් වල මේ තැන්වල ගියේ. ඒ නිසා චණ්ඩං හත්ති දරුණු අලි දරුණු අස්සය දරුණු හරක් ගොන්නු කුකුර මේ බල්ලෝ මේ ආදී කොට ඇත්තා වූ නොයෙකුත් තිරිසන් සත්තුන්ගෙන් ඒ වගේ සර්පයන්ගෙන් මේ සියලුම මේ සත්වා සර්පයා බාහිර බලවේග වලින් අපි මග හැරලා යන්න ඕනේ. ඒවා සමග නැවත නැවතත් ගැටෙන්න පටලැවෙන්න ඒ තැන් වල ඉන්න හොඳ නැහැ. ඒකෙනුත් මේ ආසවා අපි පරිවර්ජනා පහතබ්බා කිව්වේ ඒකයි. ඒ අනුව ඒකෙන්දී නිදහස් වෙන්න පුළුවන්. ඒකෙනුත් ආසව ඉවත් වෙනවා. මේ භාවනා නියෝගියෙකුට තමයි මේවා කියලා තියෙන්නේ. ඊගාවට විනෝදනා පහතබ්බා මෙතන තියෙන්නේ අර චිත්තූපාව අර සබ්බාසව සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ තිබුච්ච චිත්තූපාදම් පහන් සංඥාපටිලාභම් පහන් කියන එක මෙතන නැවත කියනවා. කාම උප්පන්නං කාම විතක්කං නාදිවාසේති පජාති විනෝදේති කියන්ති කරෝති. ඒ වගේම උප්පන්න නූපන්න පාපකේ අකුසල ධම්මේ නාදිවාසේති පජාති විනෝදේති යන්ති කරෝති. ඒ නිසා මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක තුන උපන් නූපන් දෙකම උපන් එක අයින් කරන්නත් ඕන නූපන් එක නූපදා ඉන්නත් ඕන. ඒක තමයි ඒක පජාති විනෝදේති කියන්ති කරෝති. මේක තමයි විනෝදනා ආසවා පහතබ්බා. මේ අනුව මේක භාවනා නියෝගයේ මගඵල ලබන්නට මේ දෘෂ්ටියටපත් වුණාට පස්සේ කරගත යුතු පිළිවෙත් තමයි මේ සියලුම දේ. ඊළඟට තමයි තියෙන්නේ භාවනීය පහතබ්බා. භාවනීය පහතබ්බා නැවත සත්බොජ්ජංගේ විග්‍රහ කරලා තියෙනවා. වෙන මොකක්වත් නෙමෙයි. සත්බොජ්ජංගේ වැඩෙනවා කියන්නේ මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කොටස් 7කට බෙදලා උදුරලා භව උදුරාලෙමි. භව අංග 7ක් හැටියට අරගෙන රාග භව, ද්වේෂ භව, මෝහ භව, බොජ්ජංග අර භව උදුරා දමන අංග 7 සම්පූර්ණ කරගන්න. ඒක සතර අතිපට්ඨානෙ වැඩිමෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒ අනුව ඒකට තමයි මේ බොජ්ජංග සූත්‍රයේ මේ බොජ්ජංගය මෙතෙන්ට දාලා තියෙන්නේ. නමුත් බොජ්ජංගය වැඩින්නේ නැහැ සතර අතිපට්ඨානෙ නැතුව. සතර අතිපට්ඨානෙ වැඩින්නේ නැහැ අනුස්සති 4 අනුපස්සනා 4 නැතුව. ඉතින් ඒක නිසා මේ භාවනාව හැටියට මෙතන විග්‍රහ කරලා තියෙන්නේ ඒක. මේ කතාව කියලා ඊට පස්සේ යතෝකෝ භික්ඛවේ භික්ඛුනෝ යේ ආසවා දස්සනා පහතබ්බා තේ දස්සනා පහිනා. දැන් මෙතන 14 වෙනි ඡේදයේ නැවත මේ පළවෙනි එක තමයි යතෝකෝ භික්ඛවේ භික්ඛුනෝ
ये ආසවා දස්සනා පහතබ්බා තේ දස්සනා පහිනා හුන්ති. ये ආසවා සංවරා පහතබ්බා තේ සංවරා පහියා හුන්ති. ये ආසවා පටිසේවනා පහතබ්බා තේ පටිසේවනා. මේ හත් පිළිබඳවම එකක් කරනකොට මේ ආසව ප්‍රහාණය කරනකොට මේ නිවන් මඟ පියවරෙන් පියවර සම්පූර්ණ වෙන හැටි විග්‍රහ කළා. ඒ අනුව සම්මා මානාභිසමය අත්තමකාසි දුක්ඛස්සාති මේ සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්න නම් මේ ආසව තේරුම් අරගෙන මේ ආසව වලින් මෙතන 50%කට වැඩි බරක් දීලා තියෙන්නේ පැහැදිලිව පිරිසිදුව දේශනා කළ විග්‍රහ කළ තියෙන්නේ මේ කියන සම්මා දිට්ඨියටපත් වීම. මේ දිට්ඨි කාන්තාරයෙන් දිට්ඨි වලින් පු탁ඥාන පුද්ගලයෙක් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනකොට දවස ගානෙම ඔය කියන දිට්ඨිගත වෙනවා, දිට්ඨි ගාන වෙනවා, දිට්ඨි කාන්තාරයක අතරමං වෙනවා, පංචස්කන්ධේ වටිනවා සාරයි කියලා නොයෙකුත් බැඳුණු සම්බන්ධ වුණු පුද්ගලයන්ට ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. මේ අනුව ඒ පුද්ගලයා අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. ඒ නිසා කිසිම පු탁ඥාන පුද්ගලයෙකුට මේ ධර්මයේ තේරුම් ගන්නකම් මේ ධර්මය හරියට අර අරිය ධර්මය ගෝවිදෝ වෙනකම් අරිය මාර්ගයේ පැහැදිලි වෙනකම් මේ අරිය දෘෂ්ටිය තේරුම් ගන්නකම් මේක කරගන්න බෑ කියන එක තමයි මේ සබ්බාසව සූත්‍රයේ පැහැදිලිව පිළිසිදුව තේරුම් කළා, විග්‍රහ කළා, පැහැදිලි කළා දීලා තියෙනවා. ඒක නිසා භාවනාවක යෙදෙන කෙනෙක් මුලින්ම තේරුම් ගන්න ඕන තමන් මෙතෙක් කල් මේ සංසාර ගමනේ මේ විදියට ආවේ තමන්ගේ දෘෂ්ටිය දැක්ම අර දෘෂ්ටි කාන්තාරයක දෘෂ්ටි ගාන වෙලා දෘෂ්ටිගතන් වෙලා හිතිය නිසයි ඉන්න නිසයි. ඒ නිසා ඒකෙන් මිදී නිදහස් වෙන්න මේ අරිය ධර්මය, ආර්ය ධර්මය, පරමපද සීසත් ධර්මය, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබලා සම්මා දිට්ඨියටපත් වෙන්න ඕන කියන එක තේරුම් ගන්න ඕන. ඊට පස්සේ පුළුවන්කම තියනවා, ලැබෙනවා ඉබේම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරලා ඉතුරු ටික ආසව සම්පූර්ණ කරගන්න. දැන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් මේ සබ්බාසව සූත්‍රයේ තියෙන වටිනාකම තමයි මේකේ අනුපූරක අනුක්‍රමික මාර්ගයක් තියෙනවා. නිවන් දකින්නට, මඟපල් ලබන්නට නිකම් භාවනා කරනවා කියලා නිකම් භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා ධර්මයේ නැතුව ආර්ය ධර්මය නැතුව ආර්ය ධර්මයේ විනීත නොවි ආර්ය ධම්ම අකෝවිද වෙලා මේක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේකේ පළවෙනි කාරණේ අඩුම වශයෙන් මිනිස්සෙක් හැටියට යෝනිසෝ මනසිකරණීයෙන් කටයුතු කරන්න පුළුවන් කමවත් ඇත්තේ නැහැ. ওই භාවනා මධ්‍යස්ථාන වල භාවනා කරන කිසිම කෙනෙකුට ওই දෙකේ වෙනසවත් දන්නේ නැතුව මේක කරන්න බෑ. ඒකයි වෙන්නේ. ඒ නිසා තමන් කල්පනා කරන්න ඕනේ තමන් මේ දවසක් තුල උදේ නැගිට ගමන් රැ වෙනකම් කරන කියන හිතන සියලුම දේ අර සම්පජානකාරී හෝති නම් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. සම්පජානකාරී හෝති නැත්නම් අසම්පජානකාරී හෝති නම් අමනසිකරණීය කටයුතු කරනවා. වැරදි දැක්මක් දෘෂ්ටියක් තියෙන. ඒ ඇහ කන නාසය දිවකය මන පිනවන්න විඳවන්න මනලා වැරදි දේ උපාදානය කරගන්න කරන ක්‍රියාකාරී. අවසරයනේ ඥානතෝ කිත්වේ ඥානතෝ තම අහගන්නේ. පස්සතෝ තම දැකගන්නේ. දැන් ඥානතෝ කියන වචනෙට ඊට පස්සේ තව වචනයක් තියෙනවා. මොකද්ද? පජානතෝ.
ඊට පස්සේ තව වචනයක් තියෙනවා. නප්පජානතු, අප්පජානතු, පරිජානතු, පරික්කය, පරිමුච්ඡති. තව උඟක් වචන තියෙනවා. ඔය වචන මේ කෙනෙකුගේ හිතේ ඇතිවන පිරිසිදු බව පෙන්වන වචන. ඥානතෝ, පජානතෝ, පරිජානතෝ, පරිමුච්ඡති, පරික්කය. ඥානතෝ නැතුව පජානතෝ නැහැ. ඥානතෝ පජානතෝ නැතුව පස්සතෝ නැහැ. පස්සතෝ නැතුව අරහතෝ සම්මා සම්බුද්ධ නැහැ. වෙන්න බෑ. මේ ඥානතෝ කියන්නේ මොකක්ද? මේ අහලා දැනගන්න ඕන. මොකද්ද දැනගන්නේ? කල යුතු කරණීය සහ නොකල යුතු. දැන් පෘථග්ජන පුද්ගලයේ කරන්නේ කල යුතු දේද නොකල යුතු දේද කියලා දන්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයා බලන්නේ මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීමමයි වටින්නේ සාර හොඳ ප්‍රිය. ඒකේ තියෙන බර, ඒකේ තියෙන බය, ඒකේ තියෙන බැම්ම, ඒකේ තියෙන වරද තේරුම් ගන්න. ඒකම තමයි නප්පජාන. කවුද? ඔව් දෙකම දැනගන්න ඕනේ. හරියටම දැනගන්න ඕනේ අපි මානසිකර මෙනෙහි කළ යුතු නිවැරදි ධර්ම හරියට දැනගන්න ඕනේ. මෙනෙහි නොකළ යුතු නිවැරදි ධර්ම අත්තරින්නක් ගන්න. දෙකම පජානා. එකක් නෙමෙයි. ඒ කියන්නේ දෙපැත්තම තියෙනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. ඔය දෙක තමයි ඔය තියෙන්නේ. සබ්බ පාපස්ස අකරණං කියන්නේ මොකද්ද? අර කියපු මානසිකරණියෙන් අත්තරිය යුතු දේ. කුසලස්ස උපසම්පදා මානසිකරණිය භාවිත කරගන්න. ඔය දෙකම හරියටියට දන්නේ නැත්නම් ඒ පුද්ගලයාට වැරදි දෘෂ්ටියක් තියෙනවා. පව් දැන් යම් කිසි කෙනෙක් කියනවා නම් දැන් ওই මහත්තයා ඔය කියපු කතාවේ තේරුම යම් කිසි කෙනෙක් හිතනවා නම් මම පව්කම් කරන්නේ නැහැ මම පව් සියලුම පව් වලින් මැදිච්ච මිනිහෙන් මට පුළුවන් නිවන් දකින්න. සම්පූර්ණ වැරදි. ඇයි? එන්නේ දන්නේ එක පැත්තයි. ඒ පුද්ගලයා අත්තරිය යුතු දේ නොකල යුතු දේ විතරයි දන්නේ, කල යුතු දේ දන්නේ නැහැ. එන්නේ ඒ නිසා ওই දෙකම ඒ පුද්ගලයා ගාව නැහැ. දෙපැත්තම නැහැ. ආන දන්නවා පාන නැහැ. එක පාන දන්නවා ආන නැහැ. අස්ස දන්නවා පස්ස නැහැ. එක පස්ස දන්නවා අස්ස නැහැ. දෙකක් තියෙනවා. අස්ස පස්ස දෙකම 50 එක වගේ නිවනට වැඩගත් කියන එකයි ඕකේ කියන්නේ. ඵල දුන්න කියන්න පුළුවන්. ඒකත් ඵල. මගඵල. මගඵල ලැබෙනවා. කුණු සදා හැරිලා සුද්ධ වුණාම ඒකත් ඵලයක්. ඒක යහපත් ඵලයක්. ඒක සඵල. අර කුණු සදා නොහැරියාම ඒක අපල. එකක් සඵල, එකක් අපල. දැන් මේ දෙකම එක්ක මේ කුණු කෙලස් තියාගෙන ඉන්නව අල්ලගෙන එක්ක අත්තරලා අයින් කරනවා. ඔය දෙක. කුසල කියන්නේ කුණු සලාහය රාස් කරනවා. අකුසල කියන්නේ කුසල ඒ කුණු අල්ලගෙන අත් නොහැර ඒවා පාවිච්චි කරමින් පරිහරණය කරමින් ඉන්නවා. ඒ දෙක. දෙකම ඵල. දැන් කුණු අත්තරිය දැම්මාම ඒක සඵලනේ. ඒකත් තියෙන ඵලයක්. හේතුවක් තියෙනවනම් ඵලයක් තියෙනවා. හේතුව හොඳ නම් ඵලය යහපත්. හොඳයි. හේතුව නරක නම් ඵලය යහපත් අපල. දෙකම ඵල. මග ඵල. ඒක නෙවෙයි මග ඵල කියන්නේ. ඵල රැච්චි කියලා.
අපේ ඉතින් සෝවාන් ඵලයට පත් කෙනාගේ සක්කායි විචිකිච්ඡා පිළිබඳ පරාමාස සම්පූර්ණයෙන්ම දුර වෙනවා කියන්නේ. එතනදී විඥානේ කොහොමද අර විඥානේ දැන් සෝවාන් ඵලයට පත් කෙනා පංචානන්දේ කර්ම ඇර අනිත් කර්ම කොහොම කරනවා කියන්නේ? ඔව්. එතකොට කොහොමද විඥාන චිත්තේ සම්පූර්ණ පිරිසිදු වෙන්නේ? දැක්ම විතරයි පිරිසිදු උනේ. මේ දැක්ම පිරිසිදු වීම නිසා ඒ පුද්ගලයාට ලැබෙන එකම ඵලය සතර අපාගත වන සියලු කර්ම වලින් බලවත් කර්ම වලින් මිදෙනවා. අනික් කර්ම කරනවා. සතර අපාගත වෙන කර්ම විතරයි මිදෙන්නේ. අනික් කර්ම තියෙනවා. දැන් විශාකාව සෝතාපට්ටි ඵලයටපත් වුණා. කසාද බැඳලා ළමයි 16 දෙනෙක් හම්බුණා කියනවා. ඒ වගේම ඔක්කොම තියෙනවා. එතකොට තව බැඳෙනවා. තව තියෙනවා. හැබැයි සෝතාපට්ටි ඵලයටපත් වෙලා. හැබැයි ඒකෙන් වෙන්නේ මොකද? කිසි දවසක සතර අපාගත වෙන බලවත් පාපයක් එයාටින් සිද්ධ වෙන්නේ නැහැ ඉච්චරයි. හැබැයි එතනින්ද තව එකක් තියෙනවා. එයාගේ දැක්ම දෘෂ්ටිය පිටිසිදු වුණාම අර යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. ඒ නිසා කල යුතු නිවැරදි දේ දන්නවා. නොකල යුතු වැරදි දේ දන්නවා. දෙකම දන්න නිසා හරි පාරේ යනවා. ඒ නිසා වැරදි පාරකට අවදක්වත් වැටෙන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා පටිසෝතගාමි. අනුසෝතගාමි පාර අත්හැරේ. ඒ නිසා පටිසෝතගාමි පුද්ගලයා යන්නේ කොහාටද? නිවන කරාම. ආයි අපාය කරා යන්නේ නැහැ. ආයි අසංජ තලයකට යන්නේ නැහැ. ආයි ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා යන්නේ නැහැ. ඒ පුද්ගලයා අර අභිසංකාර කරන්නේ නැහැ. පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර ගන්න. ඒ නිසා ඒ පුද්ගලයා ඒවට යන්නේ නැහැ. පස්ස විතරක් කරලා හරියන්නේ සමවම කරන්න ඕනේ. දැන් උදාහරණයක් කියන්න. දැන් ඔයාගේ හිතට තරහක් ආවා. තරහ ආවහම තරහ අයින් කිරීම පස්සේ. එතකොට හිත හිස් වෙනවා. මෛත්‍රිය ගත්තාම අස්ස. නැත්තම් මොකද වෙන්නේ? නැත්නම් වැරදි. හිත හිස් අසංයතලයට යන්නේ. දැන් තරහ අයින් කරන එක පස්ස. මෛත්‍රිය ආශ්‍රය කරන එක අස්ස. ඒ වගේමයි දැන් මේ සුන්දර බව සුභ බව අයින් කරන් අසුමානුසතිය වඩනවා. එතකොට ඒ සුන්දර බව හිතෙන් අයින් කළාම අපි මේක ඒක තියෙන මේ හිස් බව නැති කරගන්න අර ගින්දර නැති කරන්න ඕනේ. ඒ සඳහා අසුමානුසතිය වඩන්න. එතනත් ආනපාන තියෙනවා. ඒ වගේම දැන් නිත්‍ය බව අයින් කරන්න ඕන අනිත්‍ය බව ගන්න ඕන තේරුම් ගන්න ඕන. දැන් අනිත්‍ය අනුපස්සනා කරන්න ඕන නිත්‍ය බව අයින් කරන්න ඕන. දුක්ඛ අනුපස්සනා කරන්න ඕන සුඛ බව ප්‍රහාණය කරන්න. දෙක හැම වෙලෙම දෙකක් හැම තැනකම දෙකක් තියෙනවා. අනුපස්සනා කියන්නේ එතන මෙනෙහි කරලා මේක අපි වඩා වර්ධනය කරගන්න. දැන් අර මෙත්ත අනුසතිනේ ඒත් අනුපස්සන. මෛත්‍රී අනුපස්සනා කරලා ඒක ආශ්‍රය කරනවා තරහ පජහති ප්‍රහාණය කරනවා. මෙතන අනුපස්සනා කියන්නේ අනුසති කියන එක. අනුසති කියන එක අනුපස්සනා කියන එක අපි අලුතෙන් අපේ හිතේ යහපත් දෙයක් ඇති කරගන්න. නිවැරදි දෙයක් හිතට ගන්න. හිතේ වඩා වර්ධනය කරගන්න. අලුත්
අලුතෙන් උපදින ආස වස් කරනකොට අනුපස්සනා කියනවා ඒක වෙන සමින් මොකද්ද? අර අපි දාස අලුතෙන් උපදින කෙලෙසුන් අයින් කරගන්නකොට අපි අනුපස්සනා කියලා දැන් ඔය දෙකෙන්ම කරන්නේ කෙලෙස් අයින් කරනවා. දැන් තරහ අයින් කරනවා කියන්නේ මොකක්ද? ව්‍යාපාදේ අයින් කරනවා. මෛත්‍රිය වඩනවා කියන්නේ මොකක්ද? අර හිතේ තියෙන තරහ නැවත නොවෙන්න මෛත්‍රිය කරනවා. දෙකෙන්ම කරන්නේ මොකද? කිලුටු කෙලෙස් සුද්ධ පවිත්‍ර කරනවා. දැන් ඕක තමයි තේරුම් ගන්න ඕන ආනපාන දෙකෙන්ම කරන්නේ මොකද්ද? කෙලෙස් වර්ග සියල්ලම අයින් කිරීම. දැන් ඕක කියලා තියෙනවා දැන් දීගම්වා අස්සසන්තෝ අස්සසාමීති සික්කති. දීගම්වා පස්සසන්තෝ පස්සසාමීති සික්කති. දෙකෙන්ම මොකද වෙන්නේ? හික්මෙනවා. ශික්ෂණය. අස්සපස්ස දෙකෙන්ම ආනපාන දෙකෙන්ම මොකද වෙන්නේ? පිරිසිදු වෙනවා, හික්මෙනවා, සංවර වෙනවා, ශික්ෂණය වෙනවා, ඔක්කොම තියෙනවා. එකකින් නෙමෙයි. එකකින් කරන්න බෑ. අද නමුත් ওই භාවනා මධ්‍යස්ථානවල ඔක්කොම ඒක දන්නේ නැහැ මොකක්වත් එකකින් කරන්න උත්සාහ කරනවා. ආනපාන දන්නේ. දෙකම 50-50 ඊටම වැදගත්. දෙපැත්තම වැදගත්. ආන වගේම පාන වැදගත්. අස්ස වගේම පස්ස වැදගත්. දෙකම තේරුම් ගන්න ඕනේ. දෙපැත්තම දුවතාවයේ තේරුම් නොගැනීම නිසා තමයි ඔක්කොම වෙලා තියෙන්නේ. සිව්පසය සංවරත්වයෙන් යුතුව පාවිච්චි කරනවා කියනකොට බේත් කියන එක සංවරත්වයෙන් යුතුව කොහොමද? බේත් නිකම් වෙලාවට බේත් අරගෙන හරියනවා. බේත් ගන්න ඕන කොයි වෙලාවට? බේත් ගත යුතු වෙලාවට. බේත් නොගත්තු ගත යුතු වෙලාවට. ඒක වරද. දැන් අපිට බේතක් ගන්න ඕන වෙලාවට ගන්න ඕන. බේතක් ගන්න ඕන නැති වෙලාවට දැන් අපි හිතමු අපිට ඔළුව කැක්කුමක් තියෙනවා. ඔළුව කැක්කුම අයින් කරගන්න බේතක් ගන්නවා. ඔළුව කැක්කුම නැති වෙලාවටත් ඔළුව කැක්කුමට ගන්න බේත ගත්තොත් මොකද වෙන්නේ? ඒක වැරදි. ඉතින් ඒක නිසා ඔළුව කැක්කුම අයින් කරගන්න ඕනේ බේත ගන්න ඕනේ. ඔය සිව්පදේ බඩගින්න බඩගින්න තියෙන වෙලාවට භෝජනය ගන්න ඕනේ. බඩගින්න නැති වෙලාවට බඩ පිටිච්ච වෙලාවට ආයි ගත්තොත් හරියි. ඒක හතරම එහෙමයි. අපි බඩගින්නක් තියෙන වෙලාවට ඕන අර භෝජනය ගන්න. මොකටද? බඩගින්න නැති කරගන්න. බඩ පිරලා තියෙන වෙලාවටත් කෑදරකමට ගත්තොත්. ඒක තමයි සංවරය. වෙන මොකක්වත් නෙවෙයි. ආහාරේ මතඤ්ඤුතා කිව්වෝ. දැන් ওই පිළිබඳව සූත්‍රයක් තියෙනවා. පුළුවන් වුණොත් අදහවසට හරි හෙට හරි ඒක විග්‍රහ කරනවා. ඒක වැරදි. ඒ දියවැඩියාව වගේ එකක් දියවැඩියාව කියන එක දිගටම තියෙනවා. දැන් දියවැඩියාවේ දැන් ගත්තා කියමුකෝ. තව පැයකින් ආයෙ අරගෙන හරියන්නේ නැහැ. ආයෙත් උදේට ගන්න ඕනේ. හෙට උදේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? සීනි වැඩි වෙලා නම් ගන්න ඕනේ. සීනි අඩු වෙලා නම් ඒ ගැනීම වැරදි. හරි ඉතින් ඉතින් දැන් ආහාරයේ මතඤ්ඤුතාව නැතිකම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ශරීර කූඩුවේ සීනි හදන එන්සියුලින් අර වැඩන ක්‍රමයේ සම්පූර්ණ ආයතන රටාව නැති වෙලා ඉන්නේ. ඒකට ප්‍රතිකර්මයක් තියෙනවා. ඒ ප්‍රතිකර්මය කරන්න ඕනේ. ඒකත් ආහාරයේ මතඤ්ඤුතාව. ස්වාමීන් වහන්සේ බෙහෙත් ගැන දන්නේ වෛද්‍යවරුන් ඉතින් ඒගොල්ලෝගේ ඔව් ඒගොල්ලෝ කියන ඒවා නමුත් ඔය වෛද්‍යවරු 100% දැනගෙන නැහැ. ඒගොල්ලෝ මේ ඔක්කොටම මේ ජෙනරලයිස් කරලා. ඒක වැරදි.
වෛද්‍යවරු වේත් කියන්නේ මේ හැම කෙනෙකුටම පොදුයි. ඈ කොම්පැනි ලිස්ට් එකෙන් තමයි දැන් ඔව්. ඉතින් ඒ වගේ කරන්නේ. නැතුව එක එක පුද්ගලයාට එක එක දැන් සිංහල වෙදකමේ එහෙම එකක් තිබුණේ නැහැ. සිංහල වෙදකමේ මధుමේහ කියන එක 7ක්ද 8ක්ද තියෙනවා. එක එකට එක එක වෙදකම් කරේ. එක එක වේද දුන්නේ. නමුත් දැන් අපි කියන මේ දියවැඩියාව කියන එක බටහිර විද්‍යාවේ එකයි. එකම බේත දෙන්නේ. දෙකක් දෙන්න දන්නේ නැහැ. අවසරයි අත්‍යාසවා පහතම්බා දෙකේ අත්‍යාස සංවරාත්මකයි. සංවර අත්‍යාසවා සංවරා කියන්නේ සංවරත්වයෙන් සීලෙන් ඉන්ද්‍රිය සංවරයෙන්. ඉන්ද්‍රිය සංවරයෙන් ආසව පහන් කරන්න පුළුවන්. දැන් දැක්ම දෘෂ්ටිය පිරිසිදු කර ගැනීමෙන් ආසව පහ කිරීම එකක්. ඒක තමයි පළවෙනි එක. ඒක නැතුව අනික ඒවා මොකක් කරාට වැඩක් නැහැ. කෙරෙන්නේ නැහැ. ඒක තමයි මේ සූත්‍රයේ හරය තේරුම මොකද්ද? අපි මේ භාවනා කරලා හරි ඔය සීල් රැකලා හරි මේ වැඩේ කරන්න බෑ. දැන් ඔය සීලය තමයි සංවර. දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක තුනම සීලයි. හැබැයි ඒක කරන්න පුළුවන්කමක් තියනවාද දෘෂ්ටිය වැරදි නම්? බෑ. ඒක තමයි මේ සූත්‍රයේ මේ සබ්බාසව සූත්‍රයෙන් තේරුම් කළ දුන්නේ බුදුහාමුදුරුවෝ. මේකේ අනුපුබ්බංගම අනුක්‍රමික මුලක් තියෙනවා. මුල මොකද්ද? නෑ. සීලය නෙමෙයි මුල. සීල සමාධි ප්‍රඥා තුනම පිරෙන්න මුලක් තියෙනවා. දර්ශනේන තමන්ගේ දෘෂ්ටිය වැරදි දැක්ම අයෝනිසෝ මනසිකාරය අයින් කරගන්න. ඒක කොහොමද කරගන්න පුළුවන්? එකම ක්‍රමයයි තියෙන්නේ. මොකද්ද ක්‍රමය? නෑ ඒ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නේ කල යුතු සහ නොකල යුතු කරණීය සහ අකරණීය සබ්බ පාපස අකරණං කුසලස උපසම්පදා කියන මේ දෙපැත්ත දන්නේ කොහොමද? ද්වතාවයේ තේරුම් ගත්තොත්. පටිච්චසමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයේ තේරුම් ගත්තොත්. ඒකට තමයි කිව්වේ අරිය ධම්මෝ කෝවිදෝ අරියානං දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මස්ස මේ විනීතෝ. ඔය කිව්වේ අරිය ධම්මං දස්සාවි අරියානං දස්ස. ඒක නැතුව මේ ඉතුරු එකක්වත් කිසි කෙනෙකුට කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කෝවිදෝ කියන්නේ මේ මාර්ගය පැහැදිලිව තේරුම් අරගෙන මේ මාර්ගයේ යනවා. අකෝවිදෝ කියන්නේ යන්නේ නැහැ. මාර්ගය දැනගත්තත් යන්නේ නැත්නම් ඒක හරියන්නේ. ඒ කියලා තියෙන්නේ අතීතේ මම හිටියද ඉන්නවද ඉපදුනාද අනාගතේ මම හිටීද ඉන්නවද ඉපදුනාද මේවා මොකක්වත් දන්නේ නැහැ. ඒවා වැඩකුත් නැහැ. ඒවා ගැන තේරුමකුත් නැහැ. ඒවා ගැන හිතා ඉන්නවා. දැන් ඔය සමහර channel වල ඕම කතා තියෙනවා හරියට. ඔයගේ දේවල් හරියට තියෙනවා ඔය සංනිවේදන මාර්ගවල. ඔය බණ දේශනා ධර්මයේ කියලා දේශනා කරන තැන්වල ඔය කියන කතාව තමයි තියෙන්නේ. දැන් බැරි වෙලාවත් අර මතු දෙව් මිනිස් අප කෙලවර මතු උපදින බුදුන් දැක්ක ඔය කතාව තමයි අර අනාගත මද්දාන. දැන් නිවන් දකින්න බෑ. දැන් මේ කාලේ නිවන් දකින්න බෑ කියලා ඒක තමයි ඔය කිව්වේ අනාගත මද්දාන. අනාගතේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා මේ වර්තමානයේ තියෙන නිවන පාගලා පොඩි කරලා මේ ගරහලා අයින් කරලා අර අනාගත බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට පරිභව කරලා අයින් කරනවා. ඔය පරිභව කිරීම.
ඒ ඔක්කොම තමයි තියෙන්නේ. ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතබ්බෝ ඔය කියන්නේ ඔය කතාවම තමයි. ආයි වෙන මොකක්වත් නෙමෙයි. ඒ ගාතාවේ ඒ ගාතාව මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොයි සූත්‍රය ගත්තත් ඔය කතාව ඔය ටික හැම තැනකම තියෙනවා. ඒක නෑ ඒක බුද්ධ ධර්මයක් නෙමෙයි ඒක පස්සේ හදාගත්ත අටුවාව. ඒකට ගැලපෙන්නේ නැහැ. කොතන හරි වරද්දලා ඒ සූත්‍ර ඒ ධර්මයේ ඒ වදපේලියට දැනගත්තේ නැත්නම් දැන් ඔය බුද්ධ ධම්ම සංඝ තුනක් තියෙනවනේ. පළවෙනි එක කොයිකට වැදගත් මේක? ධම්ම. වෙන මොකක්ද? බුදුහාමුදුරුවෝම කියලා තියෙනවා මගේ ගුරුවරයා ධර්මය. මම ධර්මයේ නිසයි මේ தത്വයට ආවේ. මම ධර්මයේ දැනගත්තා. ඒ නිසා ධම්ම තමයි පළවෙනි. පළවෙනි එක භව උද්දුරා දමන්නට උපකාර වෙන්නේ ධර්මය. සංඝාලා බිඳලා සංඝ තත්වයටපත් වෙන්නට උපකාර වෙන්නේ ධර්මය. ධර්මයේ නොදැන බුද්ධ වෙන්නත් බෑ, සංඝ වෙන්නත් බෑ, මඟඵල ලබන්නත් බෑ, සසර දුකින් මිදී නිදහස් වෙන්නත් බෑ, චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නත් කරගන්නත් බෑ. ඒ වයින් ආහුනෙයෝ පාහුනෙයෝ නෙయ్య කියන වචනේ මොකද්ද? ඒ හැම එකේම තියෙන ආහුනෙය්‍ය පාහුනෙය්‍ය දක්ඛිනෙය්‍ය අංජලි කරණෙය්‍ය නෙయ్య. නෙయ్య කියලා වචනක් තියෙනවා. ඈ නෙయ్య කියන්නේ අර නෙయ్య පදපරම කියලා තියෙන. නෙయ్య කියන්නේ මේකෙන් නිදාස් වීම, නික්වීම, අත්හැරීම වගේ දෙයක්. මේ කෙලෙස් අත්හරින ක්‍රම ඒ වගේ පටිපන්න සාමීච පටිපන්නෝ උජු පටිපන්නෝ ඔය පටිපන්නෝ ඒකෙන් තමයි නෙయ్య වෙන්නේ. මේ ඒක නිසා මේ සංඝ කියන එකේ තියෙනවා ඊට වඩා ඔය උඩින් තියෙන අර්ථයකුත් තියෙනවා. ඊට වඩා බොහොම ගැඹුරු නිවනට උපකාර වන මේ සම්බන්ධය ගහලා දාන්නට උපකාර වන ගැඹුරු අර්ථයකුත් තියෙනවා. ගැඹුරු අර්ථය අද කවුරුවත් දන්නේ නැහැ. ඔය මොකක් හරි පද පරමාර්ථයක් කියලා දුරේ ඉඳන් ආවත් මොකද්ද කියන්නේ ආවුනෙයෝ පාවුනේ දුරේ ඉඳලා ආවත් ගාන දෙන්න වටිනවා ඕවා මේවා කියලා මොකක් හරි කියනවා. සංකාරය. ඒ චේතනාව. ඒ සින්දුවට අපේ අනුරාගයක් ඇති වෙලා තියෙනවා. අපේ කැමැත්තක් ඇති වෙලා තියෙනවා. අපේ ඇලීමක් තියෙනවා. ඒකෙන් යම් ආස්වාදයක් ලබන්න පුළුවන් කියලා දන්නවා. ඒ නිසා අර අතීතයේ ඇව්ව සින්දුව නැවත නැවත ඇලීමේ කැමැත්තක් ආසාවක් අවශ්‍යතාවයක් තියෙනවා. ඒක සංකාරය. ඒ නිසා එතෙන්ට බැඳෙනවා. නිවෙන දේ වුණත් ඒකනේ කිව්වේ ධර්මයේ වුණත් අර අලගත් දෝපම් සූත්‍රය කියලා ධර්මයේ තියෙන්නේ අල්ලගෙන කරගාගෙන යන්න නෙමෙයි. උදාහරණයක් දුන්නා. ඔරුව තියෙන්නේ ධර්මයේ තමයි ඔරුව හැබලා. ගඟක් තියෙනවා ගඟෙන් එගොඩ වෙන්නාම එගොඩ වුණාමත් පස්සේ මේක කරගාගෙන ඔරුව හැබලා යනවා නම් ඒක හරිද? අලගත් දෝපම් සූත්‍රයේ තියෙන්නේ ඒකයි. න ගහනත්තාය කියලා තියෙනවා. ධර්මයේ තියෙන්නේ ධර්මයේ ඕන මේ ගමන කෙලවර කරන්න විතරයි. ඊට පස්සේ ධර්මයේ කරගාගෙන කටපාඩම් කරගෙන ඒකම තියෙනයි කියලා ඒක වැඩක් නෑ. ඒකට ඉතින් ප්‍රතිකර්මයක් කරලා ඒක මග අරින්න අපි ක්‍රමයක් හදාගන්න. දැන් අපි එකෙන් හිතේ ගැටුමක් ඇති කරගෙන හිත විශ්ෝප කරගෙන හිතේ කුකුලා කරගෙන මේ කරන මාර්ගයේ ප්‍රතිපදාව අත්හැරගත්තොත් ඒක වැරදි. අධික සීතල අධික උෂ්ණය
රස්නය අනිත් පාර මැසි මදුරුව කූඩැල්ලෝ මේ වගේ නොයෙකුත් බාහිර ස්වභාවික ධර්මයෙන් තියෙන දේවල් තියෙනවා. ඒවා මොකක්වත් අපි ගැටෙන්න හොඳ නැහැ. ඇලෙන්න හොඳ නැහැ. ඒවෙන් අපි ප්‍රතිකර්ම කරලා ඒවෙන් මිදී නිදහස් වෙනවා. ඒවා බාධකයක් නොවන ආකාරයට ඉවත් කරන්න. ඒකයි පටිසේවනා බාධක. උපේක්ඛාසිත කියන්නේ විත මොහි විතරක් නෙමෙයි විත රාගී විත දේශී විත මොහි තුනම තියෙනවනේ පූර්ණ උපේක්ඛා සේ අසේක උපේක්ඛා අරිය උපේක්ඛා තුනම තියෙන එකක් සංවර පහතබ්බයි කියන වචනය චක්කුලිය විගත පරිරාව උපජ්ජය ආස්වා විගත පරිරාහ විගත කියන්නේ ඝාතනය කරනවා කියන්නේ මොකක්ද? ඝාත විනාශ කරනවා සමුග්ඝාත කරනවා සංඋග්ඝාත කරනවා සමුච්ඡේද කරනවා උදුරා සම්පූර්ණයෙන්ම කරන්න උපකාර වෙන විදිහට සංවර වෙන්න. උපජ්ජේම ආසාවිගත. උපජ්ජේ කියන්නේ උපදුන සියලුම ආසව කෙරෙස් නැවත උපදින්නේ නැති විදිහට ගාලා බින්දලා කපලා අයින් කරනවා. අර වචනයක් තියෙනවා ධම්ම උද්දච්ච විග්ගහිත මානස. විග්ගහිත කියන්නේ ඔන්න ඔය කොට. සමුග්ඝාත විග්ගහිත ඝාත කියන්නේ ඝාතනය කරනවා කියන්නේ නැවත නූපදින ලෙස ඉවත් කිරීම අයින් කිරීම. භාවනයේ පහතබ්බා කියන්නේ ඔය භව උදුරා ගමන්නට උපකාර වන අංග 7ක් තියෙනවා. භව සකස් කරන අංග 7ක් තියෙනවා. ඒක භව උදුරා ගමන්නට. බොජ්ජංග කියන්නේ ඒකයි. බුද්ධ අංග, භව අංග, රාග භව, ද්වේෂ භව, මෝහ භව කොටස් 7කින් උදුරා ගමන්න පුළුවන්. ඒ කරනකොට දැන් බොජ්ජංග වඩන්න නම් මොකද කරන්න ඕනේ? බොජ්ජංග වැඩෙනවා මිසක් වඩන්න බෑ. බොජ්ජංග වඩන්න මොකද කරන්න ඕනේ? සතර සතිපට්ඨානය වඩන්න ඕනේ. සතර සතිපට්ඨානය වැඩෙන්න අනුස්සති වඩන්න. එතකොට හරි. නැවතත් දෙන්නේ කොහෙද? අර හතර අනුපස්සන. ඒකටයි. එහෙනම් දැනගන්න ඕනේ මොකද්ද? අර ආනාපාන පබ්බය ඉරියාපත පබ්බය සම්පජානකාරී පබ්බය. ඒ තුන තමයි කාය කායනුපස්සනාවේ සතර සතිපට්ඨානෙ වැඩෙන්න මූලින්ම අනිවාර්යෙන් අත්‍යවශ්‍ය පියවර තුන. නෑ කිසිසේත්ම නෑ.
කිසිසේත්ම වැරදි. ඒක නවතින්නේ නැහැ. එතන. කායකානුපස්සනාව වඩනවා නම් ඉබේම ධම්මානුපස්සනාව වැඩිනවා. ඒ වෙන පාරක් මේ වෙන පාරක්. පාරවල් දෙක වරද්ද ගන්න එපා. කායකානුපස්සනාව වැඩිවීමක් නැහැ ඔය අනාරි භාවනාව. එතන තියෙන්නේ මොකක්ද? එතන තියෙන්නේ ඔය පඨවි කසින, වායෝ කසින, ආපෝ කසින එක පැත්තක්. අර හිතට එන සියලු අරමුණු අයින් කිරීම විතරයි. ප්‍රාණයාම ක්‍රමයක් විතරයි. කයෙහි කයානුව බැලීමක් විතරයි. එතනක් තියෙනවා. එතන යටපත් කිරීමක් පමණයි. මෙතන යටපත් කිරීමක් තියෙනවද? නෑ. මෙතන කිසිසේත් යටපත් කිරීමක් ඇත්තේ නෑ. සම්පූර්ණම සම්පජානකාරී හොති කියන එක තමයි වැදගත්. ප්‍රජනනය වන ක්‍රියාවලින් සාමුලින්ම වෙන්නේ. මෙතන තියෙන්නේ චේතෝ විමුක්තිය නෙමෙයි මෙතන කෙලින්ම ප්‍රඥා විමුක්තියටමයි පාර මඟ. එනිසා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඒකායන මාර්ගයේ මොකටද? නිබ්බාන සත්‍ය කියන්නේ නායස ආදී තමයි. ආයන දෙකක් කතා කරන්නේ. චේතෝ විමුක්තිය නවතින චේතෝ විමුක්තිය ගැන මෙතන කොහෙවත් කියලා නැහැ. ඔය සතරාතිපට්ඨාන සූත්‍රයේ මහා සතර චේතෝ විමුක්තිය ගැන වචනයක් කොහෙවත් කියලා නැහැ. තියෙන්නේ ඔක්කොම මොකටද පාර? ඥායස අධිගමයි නිබ්බාන සත්‍ය කිරියා. ඒකට මයිස එහෙමනම් කියන්න බෑ ධ්‍යාන ලැබෙනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ලැබෙන කතාව. එහෙම එකක් මෙතන මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මතක් කළවත් සිහිපත් කළවත් කතා කළවත් කියලාවත් කොහෙවත් නැහැ. ඒ කියන්නේ කිසි සඳහනක් මහා සතරාතිපට්ඨාන සූත්‍රේ නැහැ. තියෙන එකම වැදගත් වචනේ මොකද්ද? අනිසිතෝ විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදි. අකුප්පාචේතෝ විමුක්තිය කියන්නේ ප්‍රඥා විමුක්තිය ආශ්‍රය. කුප්පණේ නොවන විනාශ නොවන ආපහු නොයන තත්වයකට ප්‍රඥා විමුක්තිය ඇති වෙනවා. ඒක පූර්ණ ප්‍රඥා විමුක්තිය ආයි කවදක්වත් කාටවත් වෙනස් කරන්න පුළුවන් කම නැහැ. ආපහු වෙන්නේ නියත සම්බෝධි පරායනෙන්ම මග විවුර්ත වෙනවා මගට යනවා මගේ යනවා. ඒක නියතිය. දැන් බෝධිසත්වයෙක් හැටියට හිටියට නියතයක් නැහැ. කිසි බෝධිසත්වයෙකුට කියන්න බෑ මම මේ කාලේ නිවන් දකින්නවා කියලා. මේ කාලේ බුදු වෙනවා කියලා. කල්ප නෙමේ කල්ප කෝටි ප්‍රකෝටි කාලයක් යන්න වෙයි. ඇයි? එහෙම එකක් නෑ. මේකේ කොයි වෙලාවක හරි මේ භව උදුරා දමන්නට උපකාර වන දේ තේරුම් ගත්තේ නැත්නම් බෝධිසත්ව පෙරම් පෙරපෙර යන්නේ. එනිසා බුදුහාමුදුරුවෝ කොහෙවත් අනුදැනව දාලා නැහැ බෝධිසත්ව පෙරම් පුරවල ඉන්නේ. බුදුහාමුදුරුවෝ නොකියුව දෙයක් තමයි මේ බෝධිසත්ව පෙරම් පෙරපෙර ගියා නිකන් කාලේ ආතර මං කළ දුක් විඳින සංසාරේ නිකන් මේ මග නොමග තේරුම් නොගෙන අතරමං වෙන්න එපා. ඔය මේ මහායානික ආගමේ මංජුශ්‍රී බෝසතාණන් වහන්සේ කියන පුද්ගලයෙක් ලිව්ව පාරමිතා සූත්‍ර 21 ඒකෙන් වැරදි ආපු ආකල්පයක් තමයි ලංකාවට මේ කියන බෝධිසත්ව පෙරම් පුරණ එක බුදු බව පතපත යන එක අතරමං වෙන එක කොහොම වැරදි දේවල්. බුද්ධ බවට පත් වෙන්න ඕන කොයි වෙලාවෙද? මේ මොහොතේ. ආයි හෙට නෙමෙයි. අද. මෙච්චර හොඳ දෙයක් අද ගන්න පුළුවන් නම් කවුද හෙටට කල් දාන මොණිය? අපේ ගෞතම බුදු පියාණන් රාසනිකේ කල්පලක්ෂ පෙරම් පුරවයි. ඔව් ඒකේ තේරුම මොකද? ඔය වචන තුනක් තියෙන වචන තුනේ තේරුම ගත්තා නම් ඕක තේරුම් ගත්තා. සංසාර
අසංසංකය. ওই වචන තුන එකව කරාම සංසාර අසංසංකය. වචන තුන එකව කළාම අර සං කැපුවා සාර අසංකය කියලා. අර කෙරවල් දෙකේ තියෙන සං අත්තරිය සංසාර කියන එකෙන් සාර ගත්තා, අසං කියන වචනේ ගත්තා, සංකය කියන එකෙන් සං ලොක් කළා සාර අසංකය. එතකොට සංසාර අසංසංකය. ඔය තමයි කරුණු තුන. යම් කිසි කෙනෙක් නිවන් දකින්න නම් මෙතෙක් සංසාරයි කියලා තියපු දේ නිස්සාර බව දැනුම අසං කරන්න දැනගන්න. ඒ වගේම සංකය කරන්න පුළුවන්. එච්චරයි. ඔය තුන තේරුම් ගත්තා නම් ඒ කාල පරාසය. කල්පය කියන්නේ මොකද්ද? කප්පේ කියන්නේ ඒ කාල පරාසය. ඔය තුන තේරුම් ගන්නට යන කාල පරාසය සාරාසංකය කප්පයයි. නැතුව ඔය කියපු ඉලක්කම් 1000ක් විතර දාපු රවුමක් දාපු 4ක් දාපු කතාවක් වචනයක් මාගදී භාෂාවෙන් නම් උතන නෑ. ඒ ඉතින් මේ අර අඥාන පෘථග්ජන ධර්මයේ නොදන්නා අර ධම්මේ අකෝවිදෝ අරිය ධම්මානං අදස්සාවි පුද්ගලයෝ මේ බුදුහාමුදුරුවෝ කරපු වැඩේම තමයි ඔය කරන්නේ. එයා තමයි උක් කරේ. හැම කෙනෙකුට මේක හැම බුද්ධ බවට පත් වෙන අරහත් බුද්ධ පච්චේක බුද්ධ ලෞතුරා බුද්ධ හැම කෙනෙකුටම මේක අනිවාර්ය අත්‍යවශ්‍ය දෙයක්. මෙතෙක්කල් සංසාරයි කියලා හිතවපු දේ අනේක ಜಾති සංසාරා. දැන් සන්දා විස්සං අනිබ්බිතං. ඔය තියෙන්නේ අසං. විසංකාර ගතං චිත්තං තණ්හානං කය අර්ථංකය. ඔය තුන වෙන මොකක්වත් නෙමෙයි. ඔය තුන තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයා බුද්ධ. එක්ක ලෞතුරා බුද්ධ, එක්ක පච්චේක බුද්ධ, එක්ක අරහත්. නෑ කප්ප කියන්නේ ඒ තේරුම් ගන්නට යන කාලපරාසය. එහෙම නෑ. කාලපරාසය දැන් කල්පය කියන එක බුදුහාමුදුරුවෝ කිව්වා කොච්චරද කියලා කියන්න බෑ. සීමාවක් නෑ. මේක දවසක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, අවුරුදු කෝටියක් වෙන්න පුළුවන්. කාලපරාසය. ඒ කාල්පයක්මයි. කාලපරාසය කියන එක කෙටි වුණත් දිග වුණත් කාලපරාසය. ඒකයි කල්පය කියන්නේ. හැබැයි මේ තුන තේරුම් නොගෙන කරන්න බෑ. මේක ත්‍රි හේතුක පරිසන්දියමයි. සංසාරය කියන්නේ ලෝභ දේශ මොහ. අසං කියන්නේ අලෝභ ආදේශ අමෝහ. සංකය කියන්නේ ලෝභකය, ද්වේෂකය, මොහකය. ආයි ත්‍රි හේතුක පරිසන්දිය. ඒ වෙන කතාවක්. ඒකයි මේකයි පටලවා ගන්න එපා. ඒවා ඕනෙම නැති වැඩ. ඒවා තියෙන්නේ මේ මහා බ්‍රහ්මයි සූත්‍රයේ යම් දේවල් පටිසන්ධිනවා, ඵල විපාක දෙනවා, ගෙනෙනවා කියන එක. නම් ඒකයි මේකයි පටලවා ගන්න එපා. ඔය වචන තුනේම තියෙනවා යති කියලා වචනය. මොකද්ද යති කියන්නේ? හරායති, අට්ටි යති, විගුච්ඡති. ඒක තමයි යති. යති කියන්නේ ඉවත් කළා, අස් කළා, අයින් කරනවා. මේ අට්ටි යති කියන්නේ තද බව. අපේ හිතේ තියෙන මේ අර මේ බොහොම තද බවක් අපේ දැරදි දෘෂ්ටියේ තියෙන තද බව. මිත්‍යා දෘෂ්ටියේ තියෙන තද බව. ඒ වගේ දිගුච්ඡති. අපි එතන අපි යම් දේවල් වලට පිළිකුල් කරනවා, එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරනවා වගේ වැරදි දැක්මක් තියෙනවා. හරායති මේ කෙලෙස් ආසව අපි ඉවත් කරනවා.
ඒ අර්ථය උපමාව. තදව තමයි අර කටුව. අර වැඩක් නැති හරයක් නැති බව තමයි අර දැන් ඔගේ මස් නැහැ හැබැයි මස් තියෙනවා කියලා සුවඳ තියෙනවා. විගුච්ඡ. අර මේක දැන් කීයටවත් බල්ලෝ ඔය කටුව තුවාල වෙලා බල්ලගේ කටේ ලේනකම් හපනවා. ඒක තමයි උපමාව. දැන් ඒක මේ අට්ටියට කියපු ගමන් ඇට කටුවක් ගත්තා. ඒව තමයි දැන් ඕක තියෙන්නේ මායිදේ සමුදයද නිරෝධයද දන්නේ නැහැ. ඔය දෙකෙන් එකක. මට හරියට මතක නැහැ. ඔය දෙකෙන් එක තමයි අට්ටිය තියරායති දිගුච්චති කියන්නේ. අත්තරිය යුතු ඒ තුනම. අපි මේ තරින් අල්ලාගෙන තියෙන දෘෂ්ටි තමයි අත්තරිය. මායිදේ සමුදය වෙන්න තියෝ. හොඳයි නේද වෙන ප්‍රශ්නයක් නම් එහෙමනම් අදට නවත්තමු. අද හවසට නැවතත් 4ට බොහොම කෙටි සූත්‍ර ධර්ම කීපයක් තියෙනවා මේ සම්බන්ධව උපකාර වෙන අවශ්‍ය වෙන විග්‍රහ කරන්න භාවනාවට කෙලින්ම උපකාර වෙන ඒ ටික විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට බ්‍රහස්පතින්දා හෙට උදේ හවසත් තවත් සූත්‍ර ධර්ම කීපයක් තියෙනවා. සත්තට්ඨාන සූත්‍රය, අක්කන සූත්‍රය වගේ ඒවත් දේශනා කළාම මේ භාවනාවට මූලික වශයෙන් අවශ්‍ය මූලික සියලුම කරුණු සම්පූර්ණ වෙනවා. හැබැයි Taman දැනගන්න ඕනේ මේ අහගත්ත දේ වල් වලින් අපි කරගත යුතු දේ විශේෂයෙන්ම ආනපාන පබ්බේ, ඉරියාපත පබ්බේ, සම්පජානකාරී හෝති පබ්බේ තේරුම් ගත්තා නම් ඕනම කෙනෙකුට මේ භාවනාව ප්‍රායෝගික වශයෙන් තමන්ගේ අනිකුත් වැඩ අත් නොහැර ඒ වැඩත් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ භාවනා මධ්‍යස්ථානයක කියලා මේ දවස් ඉන්න දවස් 7 නෙමෙයි මේක මුළු ජීවිත කාලයටම අපි කරගත යුතු දෙයක්. පුළුවන් හැම අවස්ථාවකම මේ ආනපාන පබ්බය, මේ සම්පජානකාරී හෝති වීම, මේ ඉරියාපත පබ්බය ඉන්න ඕන, ක්‍රියා කරන්න ඕන, ඒ අනුව වැඩ කරන්න. ඒ අනුව තමන්ගේ දෘෂ්ටිය පිළිසිදුවේ, ඒ අනුව කරණීය ධර්ම කරයි, අකරණීය ධර්ම අත්තරි, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරයි, අයෝනිසෝ මනසිකාරය අයින් වෙයි. ඒ අනුව දෘෂ්ටිය පිළිසිදු වෙලා ලස්සනයෙන් පහතබ්බා වෙලා ඊට පස්සේ ඉතුරු ආසව ප්‍රමාණිකූල ඉවත්. ඒකයි මාර්ගය. ඒ සඳහා මේ සියල්ල දැනගත යුතුයි. දැනගෙන හැබැයි මේවා එකක් කටපාඩම් කරන්න ඕනේ නැහැ. කරගන්න වැඩක් නැහැ. ඒක කරගන්නේ යම් දේවල් ප්‍රතිඵල තියෙනවා. නමුත් අපි අපේ හිතට වර්තමාන මොහොතේ පච්චත්තම් වර්තමාන මොහොතේ හිතට ඇහැට කනට නාසයට දිවට කයට මනට ආයත
අරමුණ වෙන අරමුණ පිළිබඳවයි මේ සියලුම දේවල් ඔය ආනපාන ඔය ඉරියාපත පබ්බේ ඔය සම්පජානකාරී හෝති පබ්බේ සියලුම දේවල් වල ඔය සබ්බාසව සූත්‍රයේ තියෙන සියලුම පියවරවල් මේකට අදාළයි. මේක දැනගත්තේ නැත්නම් භාවනාවක් කරනවා කියන එක බොරුවක්. වැඩක් නැති වැඩක් විතරයි. ඉතින් ඒක නිසා මේක හරියට තේරුම් ගත්තොත් මේක තේරුම් ගත්ත තරමට මේ ගෙදර ගිහිල්ලා සියලුම වැඩ තමන්ට අනික් අයටත් ප්‍රශ්නයක් නැතුව නොගැලපෙන දේවල් නොකර අර රාගය, ද්වේෂය, මෝහය හිතෙන් ඉවත් වෙලා මනස පිරිසිදු වෙලා සියලුම දේ යහපත් ආකාරයට සිද්ධ වෙනවා. ඒ අනුව සියලුම යහපත් සිතුවිලි ක්‍රියාකාරකම් වචන කතා තමන් විසින් සිද්ධ කරයි. ඒ අනුව මේ මඟ සම්පූර්ණ වෙලා නිවන් මඟ කරා යයි ආසව අයින් වෙයි. ඒ නිසා ආසවක්කේ ඥානෙ ලැබෙනවා. ඒකටයි මේක ඕනේ. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයි. ඊතාවතා චම්මි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා දන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ඊතාවතා චම්මි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා දන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ඊතාවතා චම්මි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා දන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ඉදම්මේ ඥාතිනම් තු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමු සතං සමාගමු හෝතු